අතීතය වර්තමානය අනාගතය එකම කාලවකාශයක් නොනවතින ගමනක් නිදහස්. සිංහල සංස්කෘතිය කියන්නේ සිංහල සාහිත්‍යයේම එක් අංගයක්. සිංහල සාහිත්‍යය ගත්තම ගද්‍ය පද්‍ය වැනි විශාල නිර්මාණ ප්‍රමාණයකට හිමිකම් කියනවා. මේ සිංහල සාහිත්‍ය මතින් ගොඩනගනු සිංහල සංස්කෘතිය ගොඩනගන්නේ බෞද්ධ ආගම් මත. ඊටමත් විශිෂ්ට නිර්මාණයන්ගෙන් පිරිපුන් සිංහල සාහිත්‍ය බිහි කිරීමට මූලික වුණේ මේ බුදුදහමයි. මේ අවස්ථාවේදී ප්‍රමිත වලගම්බා 2018 උත්සව සභාවට සම්භාවනීය අමුත්තන් ආරාධිත අමුත්තන් වේදිකාව වෙත සම්ප්‍රාප්ත වන ඒ සුබ මොහොතයි උදාවන්නේ. වලගම්බා නාමය යටතේ ඔල්දවැඩෙන අපේ ආගමට මුල් තැනදී කටයුතු කරමින් උත්සව සභාව ආරම්භ කිරීමත් අරමුණු කරගෙන උත්සව සභාවේ පැමිණ සිටින සීලම සම්භාවනීයන්ට තුරුණුවරේ ආශිර්වාදයත් දේව රැකවරණයත් උත්සවයට මන ආරම්භය ලබා දීම අරමුණු කර ගනිමින් පිරිස පංචශීලයේ පිහිටවීමට මේ බැතිබර ආරාධනය කැලෑගම්මන ශ්‍රී සුමන දර්ශනාරාමාධිපති වලගම්බා විද්‍යාලයේ නියෝජිතවල්පෙත් තැන්පත් පූජ්‍ය මාවිල ජිනානන්ද නායක සාමෙන්ද්‍රයන් වහන්සේටයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වලගම්බා ප්‍රමිත සාහිත උලෙලවන අද දින මේ සභා ගැබ ආලෝක වෙන අරමුණ සිත දරාමේ සුබ උදෑසන පොල් තෙල් පහන් දල්වමු තුටු සිනාවෙන
මල්යායකට පිබිදෙන්නට සහ එහි හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන මහා නියමුවා සූර්යයයි. ඉතින් ඒ සූර්යකාන්ත මල්යාය අප වලගම්බාව නම් එහි හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන සහ එය පුබුදු වාලන මහා නියමුවා අප විදුහල්පතිතුමා නොවේද. එසේනම් ප්‍රමිත වලගම්බා 2018 සාහිත්‍ය උළෙලේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට මාගේ මේ ගෞරවනීය ආරාධනය අප පාසලේ ගරු විදුහල්පති MMS ආනන්දගුරු පියාණනි ඔබටයි. ඒ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. 2018 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් අප විද්‍යාලයේ සංවිධානය කරනු ලැබූ සාහිත්‍ය තරංගාවලියේ අවසන් දින උත්සවයේ ආරම්භ වන මෙහි මොහොතේ මා වෙත පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ. එනිසා පළමු කොටම සියලු දෙනාත් මේ උත්සව සභාවට ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනිමින් මම වැඩි අදහස් දක්වන්න අදහස් කරන්නේ නැහැ. අපි අද ඔබට හොඳ හරවත් අදහස් කීපයකින් ඔබව පෝෂණය කරන්න සාහිත්‍ය පිළිබඳ ඔබට ගැඹුරට කිමි දෙන්න අද වගේ දවසක හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දිනපතාම පන්ති කාමරය ඉගෙන ගනිමින් ඉගෙන ගන්නවට වඩා වින්දනයක් ලැබමින් ඔබේ දැනුම පුළුල් කරන්න සාහිත්‍ය පිළිබඳව හරවත් දේශනයකට පැමිණි ආරාධ්‍යතුමාට අපේ ඉඩහසර ලබා දෙමින් මම මේ අවස්ථාවේ මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මේ දින සාහිත්‍ය උත්සවයේ ප්‍රථම විශේෂාංගය ලෙස සාහිත්‍ය දේශනය සිදු කිරීම තමයි මීළඟට එදී තිබෙන්නේ. එසේනම් මේ සාහිත්‍ය වේදියා අපි මෙතෙක් වෙලා හැඳින්වුවේ. මොහු කවුද? මොහු ඔබ හඳුනාගන්නේ කෙසේද යන වග හඳුන්වා දෙමින් සාහිත්‍ය දේශනය ආරම්භ කිරීමට මේ ගෞරවාන්විත ආරාධනය වැඩසටහනේ අප සමග නිරන්තරයෙන් රැඳී සිටි මේජර් ධනුෂ්ක රුත්‍රිගොම් මැතිතුනි ඔබටයි. ප්‍රථමයෙන් මම අපේ දේශකයාණන් ආරාධි දේශකතුමන්ට වේදිකාවට අවිල අසු ගන්න විදියට ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. ගෞරව සංඝයා වහන්සේ ප්‍රධාන ආරාධිත දේශකතුමනි පැමිණ සිටින සිළුම සම්භාවනීය අමුත්තනි ගරු විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල ගුරු මහත්ම මහත්මියනි 2001 ආදී විද්‍යා ශිෂ්‍ය සංගමය නියෝජනය කිරීම පැමිණි මා මිත්‍රවරුනි දයාබර දරුදැරිනි අද වළංගම්බාවට විශේෂ දවසක්. ඒ සාම්ප්‍රදායික සාහිත්‍ය සම්ප්‍රම උත්සව වලින් ඔබට ගිහිල්ලා ඊටාම හරවත් ගුණවත් සංවාදශීලී දේශනයකට ඉඩහසර සලසලා දෙන්නට හෙට දින ලෝදින්න වළගම්බා අපේ දරුවන්ට අපිට හැකියවීම නිසා ඒ අනුව අපගේ අද ආරාධිත දේශනය ආරාධනාව පිළිගෙන ජීවිතයේ යලයි කියවමු යන තේමාව යටතේ අප විශේෂ දේශනයක් කරන්න මෙම ස්ථානයට අද පැමිණ සිටින්නේ ගරු කුමාර චාපා බණ්ඩාර මැතිතුමන්. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්, දේශපාලනික විචාරකයෙක්, සමාජ විශ්ලේෂකයෙක්. ඔහු තම මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලක්කණ්ඩ ගුවන්විදුලිය, රාවේ පුවත්පත, TNL රූපවාහිනිය එවැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් හරහා. මේ වන විට ඔබට ඔහු දැක ගන්න පුළුවන් දෙරණ නාලිකාවේ 360 වැඩසටහන දේශපාලන විචාරාත්මක වැඩසටහන මෙයවන්නේ ඔහු. ඊට අමතරව ඉන්සයිට් එම නාලිකාවේ ඉන්සයිට් වැඩසටහන මෙයවන්නේත් ඔහුයි. ඊට අමතරව මෙරට රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා රාශියකම දේශපාලන මෙන්ම සමාජ විචාරාත්මක වැඩසටහන් රාශියක ඔහු ආරාධිත දේශක විදිහට සහභාගී වෙනවා. දෙරණ නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව, හිරු නාලිකාවේ බලයේ වැඩසටහන, සිරස නාලිකාවේ කෙලින් කතාව ඒ වැඩසටහන් අතරින් සමහරක්. ඊට මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් හරහා කරන මේ සමාජ කාර්යයට අමතරව ඔහු විසින් 2001 වර්ෂයේ ආරම්භ කරන ලද නිදහස් සජීවී සංවාද වැඩසටහනද නව තාක්ෂණය විශේෂයෙන්ම සමාජ දාලා මාධ්‍ය ඔස්සේ ඉදිරියට කරගෙන සිටිනවා. රාවේට සාකියක්, ආමි ජල රකුසන්ට එරෙහිව කූඹි
ඔහු විසින් රචනා කරලා තියෙන ග්‍රන්ථ අතරින් සමහරක්. මේ වන විට ඔහු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල විශ්වවිද්‍යාල රාශියකම ආරාධිත දේශකයෙකු විදිහට සහභාගී වෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය අමතරව ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුලත් ඔහු මේ වන විට ඔබ වැනිම සිසුන් රාශියක් ආමන්ත්‍රණය කරමින් අමතමින් සිටිනවා. ඔහුගේ මාධ්‍ය ප්‍රයත්නය තුල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට මා දකින කාරණාව සංක්ෂිප්ත විදිහට ගත්තොත් මම කැමති ඒ කාරණා තුනකට ගොනු කරන්න. ඔහු අපිට මේ කරන මාධ්‍ය මෙහෙවර තුල සමාජයේ විවිධ ස්තරයන්ට ආමන්ත්‍රණය කරමින් ඔහු අපිට යෝජනා කරනවා අප කවුද කියන එක අඳුර ගන්නත් අපි කරමින් සිටින්නේ මොකද්ද කියන එක අඳුර ගන්නත් ඊට අමතරව අපිට අවට සිදුවෙන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්නත්. ඉතින් මෙවැනි අධ්‍යක්ීම් බහුල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අපි විද්‍යාලයට ඇවිල්ලා අපේ ශිෂ්‍යයෝ අමතලා හෙටල්ලින ලෝදින්න වලගම්බා දරුවන්ට ආමන්ත්‍රණය කරන්න ලැබීම ඒ ඉඩහසර ලබා දෙන්න ලැබීම අපි ඊටාම ගෞරවයක් ඒ වගේම අපි ලද ජයග්‍රහණයක් විදියටයි අපි සලකන්නේ. මට ඊටාමත්ම විශ්වාසයි මේ දේශනය සංවාදශීලී හරවත් දේශනය ඔබේ ජීවිතයට අනාගතයට ඊටාමත්ම වැඩදායී අවස්ථාවක් වන බවට. ඒ අනුව මාගේ ගෞරවනීය ආරාධනය වලගම්බා සිසුසියන් සමග ජීවිතය යලි කියවමු සංවාදශීලී දේශනය මෙතෙන් සිට ගොඩනගන්නට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුමාර චාපා බණ්ඩාර මැතිතුමන්ට ස්තුතියි. ආයිබුවන් සුබුදෑසනක් ගරුතර සංඝරත්නය විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලය මේජ ධනුෂ්ක රොඩ්රිගෝ ඔහු තමයි මට දිගටම කතා කරමින් සම්බන්ධීකරණ කටයුතු කරුවේ. ඔබ හැමෝම ආදරයෙන් පිළිගන්නවා ගෞරවනීය මොහොතක් හැටියට මේ මොහොත මට දැනෙනවා. බලංගොඩ මට විශේෂ පැත්තක් හේතු මම ඉපදුනේ බලංගොඩ. ඒ කතාව මම පස්සේ කියන්නම්. හැබැයි මේ ගමට එනකොට මට දුක හිතෙනවා. හේතුව තමයි මගේ පුංචි කාලේ මම වලවැගඟ ඇස් දෙකට දැක්ක වලවැගඟේ සුවඳ මට තාම දැනෙනවා. මම පුංචි බබෙක් විදිහට වලවැගඟට බැහැලා වලවැගඟේ රත්තරන් මාළු මම ඇස් දෙකෙන් දැක්කා චූටි කාලේ. වලවැගඟේ සුවඳ ඇත්තටම මම ඇස් දෙක පියාගෙන මේ දැනුත් මට මතක් කරගන්න පුළුවන්. අද මේ ගඟට වෙලා තියෙනදී මම පුංචි කාලේ දැකපු මම නාපු පීල්ලට වෙලා තියෙනදී ඒ පීල්ල වටේ තිබිච්ච මහා වෘක්ෂ ලතාවල එහාට මෙහාට පැනපු වඳුරු රංචු වලට මොකද්ද උනේ කියන මහා අභිරහස මගේ පුංචි හිත එදා මන්මත් කරපු පරිසරයට මොකද්ද උනේ කියන අභිරහස මාව තැතිගැන්මකට ලක් කරනවා. මේ නගරේ වටා තියෙන පුංචි ගම්මාන මේ විදිහට මම පුංචි කාලේ දැක්කේ නෑ. මේ බලංගොඩ කතා විතරක් නෙවෙයි. ලංකාවේ හතර වටේම දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සු කරන මහා විනාශයක කතාව. මිනිස්සු ගස් කපනවා. මහා දවාලේ, මහා රාත්‍රියේ ස්වභාව ධර්මය විනාශ කරනවා. ලෝකේ ස්වභාව ධර්මයට එදිරිව දුෂ්ටකම් කරන සියල්ල විනාශ කරලා තමන් පවතින්න පුළුවන් කියලා හිතන රටවල් අතර ලංකාව ඉදිරියෙම ඉන්නවා. ඔබ උදේ පාන්දර මගෙන් අහන්නේ හොඳ කතාවක් නෙවෙයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. හොඳ කතාවක් නෙවෙයි. ඇත්ත. අපි මේ වෙනකොට හිත පිට නැතුව මහා වෘක්ෂලතා බිම දාන හැටි, ගංගා ඇලදොල විනාශ කරන හැටි, කළුගල් කඩලා කඳුපාත් කරන හැටි, සංවර්ධනය කියලා සංවර්ධනයේ නාමයෙන් භූගෝලීය විෂමතා විනාශ කරන හැටි ඔබ රූපවාහිනී නාලිකාවල දකින්න ඇති. මට වැඩිහිටියෙක් හැටියට ඔබ ඉදිරියේ මේ වේදිකාවේ කතා කරන්න ලැජ්ජයි. හේතුව මමත් ඇතුළු වැඩිහිටියන්ට මේ ලංකාව මේ ස්වභාව ධර්මයේ අසිරිමත් දූපත බේරගන්න බැරි වෙලා තියෙනවා. මම ඔබට කියනවා මම හැමතැනම කියන කතාව මම පරාජිතයෙක් කියලා. හේතුව අපිට අපේ ජීවිත කාලේ මුකුත් රැකගන්න බැරි වුණා. අඩුම තරමේ මම පුංචි කාලේ දැකපු වලවැගඟවත් බේරගන්න මට බැරි වුණා. මං හිම කියන්නේ ඔබට ඊටාම දරදඬු බරපතල පණිවිඩයක් දෙන්න. පණිවිඩය තමයි අපට බේරගන්න බැරි වෙච්ච ස්වභාව ධර්මයේ රට මේ වටපිටාව බේරගන්න ඔබට සිද්ධ වෙනවා. දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවර නිසා ඒවා නැවත පිළිසකර කරන්න බැරි නිසා
ඒ ගැන කතා කරලා වැඩක් නැති වුණත් ඔබට ඉතුරු ටිකවත් බේරගෙන ඒවා ස්වභාව ධර්මයේ තුල රැකගෙන සංවර්ධනය පිළිබඳ අලුත් ලෝකයක් ගැන හිතන්න මම මේ උදේ පාන්දර ආරාධනා කරනවා. යෝජනා කරනවා. මේ පුංචි අයට සමහර විට මං කියන කතාව නොතේරෙන්න පුළුවන්. හැබැයි මං පුළුවන් තරම් සරලව ඔබට තේරෙන්න මේ කතාව කියන්න උත්සාහ කරනවා. ලෝකේ පුරාම අපි හිතාගෙන හිටියාට මහ ලොකු දෙයක් වෙනවා කියලා සාමාන්‍යයෙන් වෙන්නේ වැඩ දෙකයි. එක වැඩක් තමයි ලෝකේ බලවත් කියන රටවල් තමන්ගේ වෙළඳපොළ පළල් කරගන්න, අනිත් රටවල් සෙසු රටවල්, පරිවාර රටවල් කොල්ල කනවා. ඒවා විනාශ කරනවා. ඒවට පහර දෙනවා. ඔබ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවල දකින්න ඇති සමහර වෙලාවට කොහොමද සිරියාවට පහර දෙන්නේ කියලා. සිරියාව කියන්නේ ලෝක ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ දැවැන්ත සටහන් තියපු රටක්. ලෝකේ මුලින්ම මැටි බඳුන් නිර්මාණය කරා කියලා විශ්වාස කරන්නේ සිරියාවේ. සිරියානු ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ විශිෂ්ටතම යුගයක් නිර්මාණය කරනවා. අද සිරියාව කියන්නේ බුරුතු පිටින් මිනිස්සු මැරෙන, ළමයි කාන්තාවෝ, පිරිමි සතා සීපාවෝ දසදහස් ගණනින් හැමෝටම පේන්න මියෑදෙන මරාදාන රටක්. එතකොට ඔබ හිතනවාද අපි සතුටුදායක තැනක වර්තමානයේ ගෙවමින් ඉන්නවා කියලා? එහෙම කාටවත් හිතෙනවද? ඒක එහෙම නෙවෙයි. අපි විවිධ භාෂා වලින් විවිධ හැඩ වලින් ලෝකය ගැන උදම් මැනුවාට, නවීන තාක්ෂණයත් එක්ක විවිධ සිහින මැව්වාට ඇත්ත කතාව ඊට ටිකක් වෙනස්. දැන් මේ කතාව ඔබේ වලගම්බා විද්‍යාලයේ ඔබේ මේ වාසනාවන්ත භූමියේ අර වසන්ත කියන මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා මට කිව්වා මේ පිම්බිමක් කියලා. එහෙමද? පිම්බිම ලෝකේ පුරාම දකින්න අන්තර්ජාලය හරහා Facebook හරහා අපි ලෝකේ පුරාම විසිරුවා හරින මේ වැඩසටහන ඔබවත් දකින්න ඔබේ විද්‍යාලයේ සන්නාම නාමය අපි ලෝකේ පුරාම ගෙනියන මේ මොහොතේ ඒ තාක්ෂණය එහෙම අපූර්ව තාක්ෂණයක් වුණාට ওই තාක්ෂණයත් එක්ක කියවන්න තියෙන ඉතුරු කතාව දුක්බර කතාවක්. වෙළඳ පොළ තුල අපි අපේ ජීවිත අහිමි කරගනිමින් ඉන්නවා. මේ කතාව අශුභවාදී කතාවක් නෙවෙයි. මේ අශුභවාදී ඇත්ත තිත්ත කතාව දැනගෙන ඔබ සුභවාදී සිහිනයක්ම වන්න ඕනේ තමයි. අපි මේ ලෝකේ වෙනස් කරනවා වඩා යහපත් පැත්තකට කියලා. මෙතන ඉන්න පුළුවන් මම හැම විද්‍යාලයෙම කියනවා ගිහිල්ලා අනාගත ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ඊටත් කලින් හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දවසක මේ වගේ විද්‍යාලයක පුංචි බංකුවක පුටුවක ඉඳගෙන ඉන්නේ නැති. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු නායකයා, රුසියානු නායකයා පුටින් මේ හැමෝම පුංචි පුටුවක මෙහෙම දවසක ඉඳගෙන ඉන්නේ නැති. සමහර විට දවසක මේ රට වෙනස් කරන ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු මේ සභාවේ ඉන්න පුළුවන්. සමහර විට මේ මේජර් රොඩ්රිගෝ වගේ කෙනෙක් ඔබ වගේ පුංචි එකෙක්ව මේ පුටුවක ඉඳගෙන ඉන්නකොට දවසක යුද්ධ හමුදාවේ නිලධාරියෙක් වෙයි කියලා හිතුවේ නැතුව ඇති. එහෙම හිතුවේ නැතුව ඇති. මේ වසන්ත වගේ අය අනිත් අයගේ නම් මට එච්චර මතක නෑ. වුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගෙන ලංකාව දිග්විජය කරනකොට මේ පුංචි පාසලේ ඔබ වගේ ඉන්නකොට හිතුවේ නැතුව ඇති මෙහෙම ගමනක් යයි කියලා. ඒ නිසා ඔබ මතක තියාගන්න මගේ කතාව අශුභවාදී තිත්ත ඇත්ත දැනගෙන සුභවාදී සිහිනමවන කතාවක්. අපි ඇත්ත දැනගෙන කතා කරමු. දැන් මම වැඩ දෙකක් ගැන කිව්වන එකක් තමයි අර ලෝකේ පුරාම වෙළඳපොළ පළල් කරගන්න රටවල් වලට පහර දීලා රටවල් ආක්‍රමණය කරලා ඒ කරන භෞතික යුදමය ක්‍රියාදාමය. ලෝකේ පුරාම මේ වැඩේ කරනවා හැමෝම. කොල්ල කන්නේ මොනවද? කොල්ල කන්නේ සම්පත්. ඔබ මතක තියාගන්න ලෝකය තීරණය කරන මේ මොහොතේ තිබෙන තීරණාත්මක සාධක අතර ඉන්ධන උඩම තියෙනවා. අපි දුවන්නේ ඉන්ධන මත. විකල්ප බලශක්ති ගැන කතා කරුවට තාම අපි ඉන්ධන මත යැපෙන්නේ. ගුවන් යාන අපි ආසර කරන්නේ. අපි පාරවල් දිගේ කුරුල්ලෝ වගේ ගිලෙන්නේ ලෝකෙ හුඟක් දේවල් කරන්නේ ඉන්ධන බලශක්තිය මත. ඒ නිසා තමයි අරාබි වසන්තේ හමන්නේ. ලොකු අය දන්නවා අරාබි වසන්තේ කියන්නේ මොකක්ද කියලා. අරාබිය පුරාම යුද බිය පැතිරෙන්නේ ඉන්ධන කියන සම්පත නිසා. සියරා ලියොන් කියලා රටක් තියෙනවා අප්‍රිකානු කලාපේ. ඊටාම දුප්පත් රටක්, බිහිසුණු රටක්. මිනිස්සු ජීවත් වෙන්නේ ඊටාම බයෙන්. ඔබ දවසක බ්ලඩ් ඩයමන්ඩ් කියන චිත්‍රපටය බැලුවොත් ඒ බ්ලඩ් ඩයමන්ඩ් කියන ඉංග්‍රීසි චිත්‍රපටය පදනම් කරගන්නේ සියරා ලියොන් කියන රට. මේ දැනුත් මිනී ගඳ හමන බය, සන්තාපය, දුක
කනගාටු මේ සියල්ල එකට කැටිකොට පවත්වාගෙන රටක් තමයි සියරා ලියෝන්. සියරා ලියෝන් වල තියෙන රත්තරන්. රත්තරන් කොල්ල කන්න විවිධ බහුජාතික සමාගම් විවිධ උපක්‍රම පාවිච්චි කළා සියරා ලියෝන් කියන ඔවුන්ගේ ඓතිහාසික පින්වන්ත භූමිය මේ මොහොතේ මහා බිහිසුණු රාජ්‍යයක් බවට පත් කරලා තියෙනවා. ඔබ දන්නවා ලෝකේ පුරාම සම්පත් කොල්ල කන හැටි පුංචියට මේ කතාව ලොකු වැඩි නිසා මම තව ටිකක් කතාව සරල කරන්න. ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ අපේ රටේ. ඔබ අහලවත් නැතුව ඇති. ලෝකේ තියෙන හොඳම මිනිරන් තියෙන්නේ බෝගල. බෝගල පතලේ තමයි ලෝකේ හොඳම මිනිරන් තියෙන්නේ. මොනවද අපිට හොඳම මිනිරන් නිසා ලැබිලා තියෙන්නේ? කවදාවත් පිළිසකර කරන්න බැරි පොළොවට දෝනා ටිකක් විතරයි. අපේ මිනිරන් අපි අපේ අත් දෙකින් හාරලා කපලා ගැට ගහලා ඔතලා ජර්මනියට යවනවා. අපි සොච්චම් පඩියක් ආදායමක් අරගෙන ජීවත් වෙනවා. අපේ කඳු ශිඛර යට මහා දෝනා ඇති කරලා කවදාවත් කාටවත් කියා ගන්න බැරි ගණන් හදා ගන්න බැරි විනාශයක් නිර්මාණය කරමින් තියෙනවා. ඒක උදාහරණයක්. බැරි වෙලා හරි ලංකාවේ තෙල් මතු වුණොත් නැගිනහිර මුහුදු වෙරළෙන් කතාවේ හැටියට ලංකාවට හුස්ම ගන්නවත් බැරි වෙනවා. හේතුව තෙල් නිසා ලෝකයේ රටවල් අරාජික වෙන හැටි ඔබට ඔබේ සාමාන්‍ය ඇස් දෙකෙන් මේ මොහොතේ දැක ගන්න පුළුවන්. සම්පත් කොල්ල කන හැටි ලෝකේ පුරාම. ඒ තමයි පළවෙනි කාරණය වෙළඳ පොළ පළල් කරගන්නවා. එහිම දෙවෙනි කොටස හැටියට සම්පත් කොල්ල කනවා. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? මේ සිදුවීම් නිසා මේ ක්‍රියාදාමයේ නිසා ලෝකේ පුරාම වෙළඳ පොළට නතු වෙලා ඉන්න ඔබ මම අපි සියලු දෙනාම හැමදේම අත්පත් කරගන්නවා කියලා හිතාගෙන ජීවිතය අහිමි කරගන්නවා. මේ මොහොත වෙනකොට අපිට සියල්ල ලැබිලා ජීවිතය අපෙන් ගිලිහි යමින් තිබෙනවා. ඔබ ජනමාධ්‍ය දිහා බලාගෙන ඉන්නවා නම් ප්‍රවෘත්ති දිහා බලනවා නම් ඔබට පේනවා ලංකාවේ අපි ලංකාව ගැන කතා කරුවොත් කොහොමද මිනිස්සු මරන්නේ කියලා. අලුත්ම තත්වය තමයි අලුත්ම නෙවෙයි ඒ එක්තරා ප්‍රවණතාවක් මිනිස්සු මරලා බෙල්ල කපලා ඔළුව ගිහිල්ලා වෙනම තැනක තියෙනවා. ඔබ හිතන්න. ඔබට හිතන්න පුළුවන් ද කාට හරි ගලකින් ගහන්න. මං හිතන්නේ මෙතන ඉන්න කවුරු හරි එහෙම කරයි කියලා. සතෙකුටවත් ගලකින් ගහයි කියලා මේ පුංචි දරුවෙක් හිත හදාගන්නේ කියලා මම හිතන්නේ. අපි මිනිස්සු මරලා මිනිසුන්ගේ අංගපසංග කෑලි වලටත් කපලා තැන් තැන් වල ගිහිලා තියන්න තරම් සාහසික තැනකට වැටිලා තියෙනවා. ඒ කොහොමද? ඔබ හිතලා බලන්න. සහන ප්‍රශ්නයක්. ඔබ නොහිතුවාට අපේ වටපිටාව සුන්දර නෑ, සොඳුරු නෑ. අපේ අත්දැකීම් හිතන තරම් මිහිරි නෑ. අපිට අනේකාව දැනෙන්නේ නැති තැනකට මේ වෙළඳ පොළ අපව තල්ලු කරලා තියෙනවා. ඔබේ අම්මා තාත්තා ඔබට කියනවා ඇත්තේ කවදා හරි දවසක අහවල් තැනට යන්න කියලා, ලොකු කෙනෙක් වෙන්න කියලා. හිත යටින් අම්මලා තාත්තලා හිතන්නේ ඔබ ලංකාවේ මහා ක්‍රිකට් නායකයෙක් වුණොත් හොඳයි කියලා. මේ පුංචි පිරිමි ළමයින්ගේ අම්මලා තාත්තලා එහෙම හිතනවා ඇති. සංගක්කාර කෙනෙක් වුණොත් හොඳයි කියලා. අම්මලාට එහෙම හිතෙන්නේ, තාත්තලාට එහෙම හිතෙන්නේ සංගක්කාර. ලංකාවේ මහා සල්ලිකාරයෙක් වෙලා ඉන්න හින්දා ක්‍රිකටර්ස්ලා කියන්නේ සල්ලිකාරයෝ. මිලියන ගණනින් මුදල් ලැබෙන බව වැඩිහිටියෝ දන්න නිසා තමන්ගේ ළමයාත් ක්‍රිකටර් කෙනෙක් වුණොත් හොඳයි කියලා බොහෝ අයට හිතෙන්න පුළුවන්. මුදල් වලින් මොනවද කරන්න පුළුවන්? ඔබ හිතලා බලන්න ඕනි මුදල් වලින් ලෝකය ලංකාව රටක් හැටියට මොනවද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා. මම කියන ඔබට අපි සියලු දෙනාම ජීවිතය පටලවාගෙන යන මං හොයාගන්න බැරුව වම දකුණ මාරු වෙලා ඉන්න ජාතියක් ඉන්න රටක් කියලා. අපි එහෙමයි කියලා මම ඔබට කියනවා. මං එහෙම කියන්නේ ඇයි කියලා මම දැන් වේගෙන් කියනවා. ඊට පස්සේ ඔබේ ප්‍රශ්න වලට මම උත්තර දීලා තව ඒව ගැන වැඩියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේ ජීවිතය අතහැර ගන්න මුල්ම තැන තමයි අපි හිතනවා මෙතන නැති ජීවිතයක් වෙන කොහේ හරි තියෙනවා කියලා. අපිට එහෙම හිතෙනවා. අපි හිතනවා ජීවිතය කියන්නේ කවදා හරි සිහින දැකලා අත්පත් කරගන්න ඕන එකක් කියලා. ඒක එහෙමද? කොහොමද එහෙම වුනේ? ඔබ වලගම්බා යුගය ගැන කතා කරුවානේ. ලංකාවේ ඉතිහාසය වටහා ගත්තොත් මගේ ප්‍රශ්නයට සරල උත්තරයක් ඔබට එනවා. ලංකාවේ මේ මොහොතේ අපි මේ 2018 අපි ලංකාවේ මිනිස්සුද
හෙළයොද මම මේ කියන අර්ථය ගැඹුරින් ගන්න. 1505 පෘතුගීසි ලංකාවට ආවා. ඔවුන් ලංකාවට එන්නේ අහම්බයක් විදිහට. ඔබ දන්නවා එක්තරා මොහොතක කොන්ස්ටන්තිනෝපලයට ඔටෝමන් තුර්කිවරු පහර දීලා 1453 ක්‍රිස්තු වර්ෂ මහා බෙදීමකට ලක් වෙලා යුරෝපයේ එක පැත්තකින් ක්‍රිස්තියානුවන් ලෝකය Tamanට සිද්ධ වෙච්ච පරාජය වහගන්නත් එක්ක අලුතෙන් හඹාගෙන යන්න ගිහිල්ලා පෙරදිගට ඇවිල්ලා අහම්බෙන් ලංකාවට ගොඩ වෙන ඉතිහාස කතාව. ඔබේ කතාව අහලා ඇති. පෘතුගීසි ලංකාවට ආවේ ලංකාවට ආදරයටවත් වෙළඳ පොලක් ගැන හිතලවත් නෙවෙයි අහම්බෙන් ලංකාවට කුණාටුවකින් ගහගෙන ආව කියලා විශ්වාස කරනවා. 1505 දී උන් ලංකාවට ආවා. ඊට පස්සේ ලන්දේසි ඉංග්‍රීසි ජාතින් තුනකට ලංකාව යටත් වුණා. ලංකාවේ හැඩය අපෙන් ගිලිහිලා ගියා රටක් හැටියට. අපි අද ඉන්නේ විකාරකාරයෝ වගේ. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි තුන් වර්ගයටම යටත් වෙලා ඊටත් සමගාමීව කාලිංග මාග ආක්‍රමණ වලටත් ලක් වෙලා විකෘති වී ගිය ජාතියක් විදිහට තමයි අද ලාංකිකයෝ අපි ජීවත් වෙන්නේ. ඔබ මතක තියාගන්න. අපව යලි හොයා ගන්න නම් අපේ ජීවිතය යලි කියව ගන්න නම් අපි ඉතිහාසය කියවන්න ඕනේ. ඔබේ ඉතිහාසය මගේ ඉතිහාසය අපට අවශ්‍ය නම් ගෙනියන්න පුළුවන් මේ බලංගොඩටත් අයිති බලංගොඩ මානවයා දක්වා. අවුරුදු 50000කටත් වැඩි පැරණි ඉතිහාසයක් ලංකාවට තියෙනවා. බුදුදහම ලංකාවට එන ඉන්දියාවෙන් අර මුලින් කතා කරපු ශිෂ්‍යයා ඊට අපූර්ව පෙරවදනක් ලබා දුන්න ඔබට හිතන්න සැලසුව ඔබ ලංකාවට බුදුදහම එනකොට ලංකාව බුදුදහම වැළඳ ගන්න මේ මහා දැනුම් පද්ධතිය ග්‍රහණය කරගන්න පුළුවන් තැනක තිබුණා. ඒක කරන්න ආසියාවේ කිසිම රටකට බැරි වුණා. ඔබ දන්නා බුදුදහම තුල එහි මහා පදනමුණු අභිධර්මයේ වගේ විෂයක් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. දැනුමේ ගැඹුරු තැන තමයි අභිධර්මයේ තියෙන්නේ. දැන් මෙටාෆිසික්ස් වගේ විෂයක් ලෝකේ ඒ විෂයන් ගැන හොයනකොට ඔවුන්ට ඊටාම පළල් අරුතෙන් මුණ ගැහෙන දැනුම් පද්ධතියක් තමයි අභිධර්මයේ තුල තිබෙන්නේ. ඒ දැනුම් පද්ධතියත් ඇතුළු බුදුදහම ග්‍රහණය කරගන්න පුළුවන් මහා දැනුම් පද්ධතියක් ඓතිහාසික වශයෙන් ලංකාවේ තිබිලා තියෙනවා. එහෙම නැත්නම් ඒක වෙන්න තිබුණේ වෙන රටක. ඔබ හිතන්න මේ ඉතිහාසය අසාමාන්‍ය ඉතිහාසයක්. බුදුදහමත් සමග ලංකාවේ තිබුණු ඓතිහාසික මානව ශිෂ්ටාචාරය ආලෝකමත් වුණා. ඒ ධෛර්යමත් වුණා. හැඩතල වෙනස් කරගත්තා. අපි වැව් බඳපු රාජ්‍යයක්. ඔබ අනුරාධපුර යුගය එහෙම නැත්නම් පොළොන්නරු යුගය කියවනකොට මේ ඓතිහාසික සලකුණු ඔබට මුණ ගැහෙනවා. එදා දවසේ හිටිය හෙළයා ඒ ලංකාවේ පොළවේ නිර්මාණය වුණු මිනිසා අපි වගේ විකාරකාරයෙක් වෙන්න බෑ. අපි වගේ විකාරකාරයෙක් වුණා නම් ඒ දවස් මිනිස්සු කවදාවත් මේ වැව් බඳින්නේ නැහැ. මගේ ජනප්‍රිය උදාහරණයක්. ඔබ හිතනවාද පොළොන්නරු යුගයේ වගේ යුගයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි වගේ මඤ්ඤම් වෙච්ච මිනිස්සු කට්ටියකට. මඤ්ඤම් වෙනවා කියන්නේ පිස්සු වගේ එකක්. ඒ කියන්නේ යන පාර හොයාගන්න බැරි පොඩි පිස්සු ගතියක්. ඒකට තමයි මම මඤ්ඤම් කියන්නේ. අද අපිට ගස් කපනවා හැරෙන්නට ස්වභාව ධර්මයේ දේවල් විනාශ කරනවා හැරෙන්නට කරන්න පුළුවන් වෙන ගොඩ නැගීමක් නැහැ. කොන්ක්‍රීට් වනාන්තර හදන්න පුළුවන්. ස්වභාව ධර්මයට කිසිදු ආකාරයකට හානියක් නොවන මහා ජලාශ අපි නිර්මාණය කරලා තියෙනවා. මතක තියාගන්න. ලෝකේ එකම වැව් බැඳි රාජ්‍ය ලංකාව. සුළුපටු කාරණයක් නෙවෙයි. ගංගාවල් හරස් කරන්නේ නැතුව වැව් බඳින්න අපේ වාරි තාක්ෂණය දා දියුණු වෙලා තිබුණා. එක ගංගාවක්වත් අපි හරස් කරලා නැහැ. ගංගාව නිදහසේ ගලාගෙන යනවා. අපිට සමගාමීව වැව් බැඳා. ඔබ හිතන්නේ සෙල්ලමක් කියලාද? ඉන්දියාවේ පැරණි ඉන්දියානුවන්ට එක කරන්න පුළුවන් වුණාද? කෙරුවේ නෑ වුන්. ග්‍රීක රෝම ඉතිහාස යුගවල වෙනත් ගොඩනැගීම් තිබුණාට වුන් පිරමීඩ හැදුවාට ඊජිප්තුව වගේ මහා පොළොවක ලංකාවේ අයට කරන්න පුළුවන් දේ උන්ට කරන්න බැරි වුණා. ගංගා නිම්න ශිෂ්ටාචාර දිගේ ඉස්සරහට එනකොට අපි එක්තරා මොහොතක ගංගා නිම්න ශිෂ්ටාචාරයෙන් මෙපිටට ඇවිල්ලා වැව් බැඳපු ඉතිහාසයක් තියෙන රටක්. එහෙමනම් අපේ ඉතිහාස සලකුණු හොයාගෙන තමයි අපිට අපව කියව ගන්න වෙන්නේ. අපිට ජීවිතයේ ගිලිහෙන තැන තියෙන එතන. අපි ස්වභාව ධර්මයත් එක්ක ලෝකයේ ගොඩනගපු જાතියක්. ලෝකයේ කියවගත්ත જાතියක්. අද අපි නවීන තාක්ෂණයත් එක්ක නූතනත්වයත් එක්ක අපි නොදන්නා සිහින මැද්දේ පිස්සෝ වෙලා ඉන්න જાතියක්. එහෙම රටක්.
තවත් පැහැදිලි උදාහරණයක් ඔබට කියන්න. අද දවසේ ඔබේ හිතේ තියෙනවාද නිකමටවත් මේ ගමේ කෘෂිකර්මාන්තයත් එක්ක ඒ කෘෂිකර්මාන්තයක් දැන් එදා ගොවිතැන ගොවිකම කෘෂිකර්මාන්තයත් එක්ක මේ ගම නගරය ලංකාව දිග්විජය කරන්න පුළුවන් කියලා ඔබට හිතෙනවද නිකමටවත් කාට හරි? කවුරු හරි හිතනවද එහෙම වැඩක් කරන්නවත් නිකමටවත්? මං හිතන්නේ ඔබ එහෙම හිතයි කියලා. ඔබට එහෙම හිතන්න පුළුවන් වටපිටාවක් අපි හදලා නැහැ. වැඩිහිටියෝ පරාදයි කියන්නේ ඒකයි මම ලංකාවේ. ඔබ නිකමට හරි ස්විට්සර්ලන්තයට ගියොත් එහෙම නැත්නම් යුරෝපයේ වෙනත් රටකට ගියොත් ඔවුන් ගොවිතැන අභිමානයෙන් කරනවා. උපාධිධාරී පශ්චාත් උපාධිධාරීන් මහාචාර්යවරු ගොවි පොළවල් වල වැඩ කරනවා. ඔවුන් කෘෂිකර්මාන්තයට ආදරෙයි. ඔවුන් ගොවිතැන ගන්නේ වැඩක් හැටියට. අපි අද ගොවිතැන ගැන හිතන්නේ මෝඩ වැඩක් හැටියට. ගොඩේ වැඩක් හැටියට. ඔබ හිතන්නේ අපි පරාද නැද්ද? අපේ ලංකාවේ වාරි තාක්ෂණය ලෝකයටම උගන්වන්න පුළුවන්කම තියෙද්දි අපේ වාරි මාර්ග ඉංජිනේරුවෝ ඔබ දන්නවද? වාරි තාක්ෂණ ඉගෙන ගන්න ඉරානයට යනවා. බහලා තිනවද? මම දන්න එක්තරා වාරි ඉංජිනේරුවෙක් මට කිව්වා ඔහු විශේෂ පාඨමාලාවකට ඉරානයට ගියා. ඉරානයේදී ඔහුට පෙන්වපු රූපරාමු අතර ලංකාවේ සීගිරිය ලංකාවේ වැව් පද්ධතියක් තිබුණලු. ඔහු මට කිව්වා ඔහුට ලැජ්ජා හිතුණා කියලා. අපි ඉරානයෙන් අහගෙන එනවා කොහොමද ජලය කළමනාකරණය කරන්න කියලා. අපි ජීවිතය අතහැරගත්ත පිරිසක් නෙවෙයි. අපේ ලංකාවේ අපි හිතුවා මැටි භාජනවල කෑම කන එක ලැජ්ජාවක් කියලා. සාමාන්‍යයෙන් ගෙවල් වල ඔබ දන්නවා තාමත් මේ ගමෙත් එහෙම ඇති. ගමේ ගෙදර මහ කුස්සියේ උයන්නේ මැටි භාජනවල. මැටි වලං තියෙන්නේ. අම්මලා ආච්චිලා මැටි වලං වල උයන හැටි හොඳට දන්නවා. ඒ හරි රසයි ඒ කෑම. අපි හිතනවා අද දවසේ සුපර් මාකට් එකකින් ගන්න සෝස් පෑන් එකක් එහෙම නැත්නම් අර ඇලුමිනියම් භාජනයක් තමයි ටිකක් හොඳ. අපි සාමාන්‍ය කියන්නේ පොෂ් භාජනයක තමයි මැටි වලං වල කන්නේ ගොඩේයි කියලා අපිට හිතෙනවා. එහෙම හිතනවා මිනිස්සු. නමුත් අද ලංකාවේ තරු පහේ හෝටල් පවා තේරුම් අරගෙන තියෙනවා සහ වුන් මාකට් කරනවා මැටි වලං. මැටි වලං වල නැවුම් රසක් එක්ක ශරීරයට කිසිදු ආකාරයක හානියක් නොවන ආහාර පිසින්න පුළුවන් වගේ දැන් විද්‍යාඥයෝ කල්පනා කරනවා. ඒවා දැනගෙන හිටිය අපේ සීයලා, අපේ ආච්චිලා, අපේ මුත්තලා, අත්තලා, පනත්තලා තමයි ඒක දැනගෙන හිටියේ. අපි අද විද්‍යාඥයන්ගෙන් අහගන්නවා ඇලුමිනියම් ඇඟට විෂයි. මැටි වලින් එහෙනම් අපි ආයි බලන් හදලා කන්නද කියලා අපි අහනවා. ඔබට හොඳ උදාහරණයක් කියන්නම් ඊළඟ සාකච්ඡාවට ගන්න. මම නිතර මේ කතාව කියනවා. මම පුංචි කාලේ අහලා තිනවා දැන් එක කියනවා අඩුයි. සාමාන්‍යයෙන් අහනවා කම්මැලි වගේ ළමෙක් දැක්කහම ඔබ කැඳ බීලා දාවේ කියලා. දැන් අහන්නේ නැතුව ඇති. මූ කැඳ බීලා වගේ ඉන්නේ කියලා කියනවා. අපි හිතනවා නිකන් කැඳ කිව්වහම ඒක දුප්පත් කෑමක්. දැන් කැකුළුහාල් බතුයි සම්බෝලේ කන එක ගොඩේ වැඩක් කියලා අපිට හිතෙනවා. පීසා එකක් කන එක නගරේ වැඩක් පොඩි පොෂ් ගතියක් තියෙන වැඩක් කියලා අපිට හිතෙනවා. මුහුණු පොතේ මම කවදාවත් දැකලා නැහැ කවුරු හරි මේ සම්බෝලයි බතුයි කනවා සෙල්ෆි එකක් අරගෙන දානවා. එහෙම දැම්මොත් නිකන් ඒක මදි පුංචි කමක් වගේ දැනෙයි. සාමාන්‍යයෙන් පීසා හට් එකට ගිහලා පීසා කන ගමන් සෙල්ෆි දානවා. පීසා කියන්නේ ශරීරයට ඉතාමත්ම අහිතකර ශරීරය ලෙඩ කරන කෑමක්. යුරෝප රටවල් වල පීසා හට් දැන් ප්‍රතික්ෂේපිතයි. ඔවුන් වසවිස නැති කෑම හොයනකොට අපි වසවිස තියෙන කෑම, හොඳ කෑම, දියුණු කෑම කියලා හිතාගෙන ඉන්නවා. මේ සාකච්ඡාව මම ඉස්සරහට ඔබ සමග කරන්න බලාපොරොත්තු වෙනවා. අධික දේශනයක් ඔබට කම්මැලි හිතෙන නිසා. අපි අපේ ජීවිතය අතහැරගෙන නැද්ද? මම ඔබෙන් අහනවා. අපි හැම ක්ෂේත්‍රයකම අපට තියෙන වැලියුස් වටිනාකම් සමාජ හරපද්ධති මේ වෙනකොට අතහැරගෙන ඉන්නවා. අපි ඔක්කොම අහගන්නේ පිට රටවලින්. අපි හිතනවා පිට රටවල් ඒවා දන්නවා කියලා. අපේ මෝඩ දේශපාලන නායකයෝ පක්ෂ ભેදකින් තොරව හිතාගෙන ඉන්නවා ඇමරිකාවේ මිනිස්සු හැමදේම දන්නවා. එහෙම නැත්නම් යුරෝපයේ මිනිස්සු හැමදේම දන්නවා. නෝර්වේ රට ලෝකයට උගන්වන්න දන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ලෝකෙටම උගන්වන්න පුළුවන් දැනුම් පද්ධතියක් ලංකාවේ තියෙනවා අපිට අමතක වෙලා අපි නෝර්වේ රටින් අහගන්නවා කොහොමද මේ රට කරන්න ඕනේ කියලා. ඔබ හිතන්නේ අපට අපේ ජීවිතේ මගහැරලා නැද්ද? වලගම්බා රජ දවස මුතුන් මිත්තු දන්නවා නම්
අපිට බිම දාගෙන ගහනවා. උඹලට කන්නද අපි මෙහෙම රටක් හැදුවේ කියලා ඔවුන් අපෙන් අනිවාර්යෙන්ම අහනවා. දැන් අපි ඔවුන් හදපු වැව් ටික විකුණන්න තමයි ලෑස්ති වෙන්නේ. වැව් විකුණන්නේ කොහොමද කියලා ඔබ මගෙන් අහුවොත් කියන්නම්. ඔබ පොඩි වැඩි ඒ කාරණේට ලංකාවේ ජලය විකිණීම පිළිබඳ දැවැන්ත කුමන්ත්‍රණකාරී වෙළඳ ව්‍යාපෘතියක් තිබෙනවා. ඔබ පුංචි වැඩි ගැන දැනගන්න, වැඩි හිටියෝ එක දැනගන්න ඕනේ. ඒ කුමන්ත්‍රණයට අනුව ඒ වෙළඳ කුමන්ත්‍රණයක් ජලය බොරතෙල් වගේ භාණ්ඩයක් බවට පත් වෙනවා. විකුණුම් භාණ්ඩයක් බවට. සල්ලි තියන අයට වතුර ලැබෙනවා, සල්ලි නැති අයට වතුර නැහැ. ඒ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් මුදල් නැති අයට පිපාසාවේ මැරෙන්න සිද්ධ වෙනවා, සතාසී පවත් ඇතුළුව. ඔබ හිතනවාද අපි ජීවිතේ ජයග්‍රහණය කරගෙන ඉන්නවා කියලා? ඔබට එහෙම හිතෙනවද කාට හරි? මම මේ ටික ඔබට කියන්නේ ලෝකේ වෙනස් කරන්න විශාල අභියෝගයක් තියෙන බව මතක තියාගන්න. ලෝකේ ඊටම ලස්සනයි, වෛවාරන්නයි, හරිම සුන්දර තැනක්, රියැලිටි ෂෝ එකක් වගේ මටත් තියෙන්නේ කියලා සින්දුවක් කියලා නටලා ලෝකේ ජයග්‍රහණය කරගන්න කියලා ඔබ හිතනවා නම් ඔබට බාගෙට පිස්සු. ඔබ එහෙම දැනටමත් කරනවා නම් ඔබට හොඳටම පිස්සු. එහෙම ලෝකේ දිනන්න බෑ. ලෝකේ දිනන්න දැනුම වර්ධනය කරගන්න ඕනි. දැනුමත් එක්ක ජීවිතය කියවන්න පටන් ගන්න ඕනි. දැනුමත් එක්ක ජීවිතේ යලි කියවනවා නම් පමණමයි ඔබට ජීවිතේ විඳින්න පුළුවන්, ලෙඩ රෝග නැතුව ඉන්න පුළුවන්, සතුට පවත්වාගෙන යන්න පුළුවන්, සාමය පවත්වාගෙන යන්න පුළුවන්, කොටින්ම ලෝකේ දිනන්න පුළුවන්. දැන් මගේ කතාව ඉවරයි. ඔබට මම ප්‍රශ්න අහන්න දෙනවා. මම මෙන්න මේ කතාවත් කියලා ඔබට බාර දෙනවා. FM mic එකක් දෙකක් අපේ කණ්ඩායමත් ඔබට උදව් කරයි. ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න ඕනි. ඇහුවේ නැත්නම් වලගම් විද්‍යාලයේ කොල්ලන් කෙල්ලන්ට මොලේ නැහැ කියලා ලෝකයා හිතයි. හුඟක් අය මේ අන්තර්ජාලය හරහා මේ වැඩසටහන බලනවා. මතක තියාගන්න. ඔබේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න කැමතියි. යම් වෙලාවක අපිට ලැබේ සඳහා හොඳ සාකච්ඡාවක් කරන්න. මේ ආදිශිෂ්‍යෝ දැක්කම මම හිතනවා මේ විද්‍යාලය හොඳ නිෂ්පාදනාගාරයක් කියලා අනිවාර්යෙන් ඔබට දැනුම් පිපාසාව ඇති කියලා මම හිතනවා. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා life is here not elsewhere කියලා. ජීවිතය යනු මෙතන තියෙන දෙයක්. ජීවිතේ මෙතනයි, අන්තනක නොවේ කියලා. අපිට ඉගෙන ගන්න වෙන්නේ යුරෝපයෙන්. යුරෝපේ සමහර මිනිස්සු නැවතිලා ජීවිතේ විඳිනකොට අපි හැල්මේ දුවන පිස්සු වගේ ජීවිතේ හොයාගෙන. ජීවිතේ තියෙන්නේ කොතනද? ජීවිතේ තියෙන්නේ මෙතන. ඔබ ඉන්න තැන. ඉන්න තැනින් පටන් ගන්නෙ කොහොමද? මොනවද අපිට ඕනි? ඔබට මොනවද ඕනි? ඔබේ අම්මලා තාත්තලාගෙන් අහන්න, අම්මේ අම්මට මොනවද මගෙන් ඕන? තාත්තගෙන් අහන්න, තාත්තා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? පොඩි එකා ඉස්කෝලේ අරගෙන ගිහලා ශිෂ්‍යත්ව පාස් කරවන්න අම්මලා තාත්තලා පිස්සු වගේ වැඩ කරනවා. ගුරුවරුත් පන්තිවල ඉන්න දක්ෂ ළමයිව ඉස්සරහට අරගෙන මේ විද්‍යාලෙ එහෙම කරන්නේ නැතුව ඇති. දක්ෂ ළමයිව ඉස්සරහට අරගෙන ඔවුන් ප්‍රවර්ධනය කරලා පන්තියින් අනිත් අයව දුකටපත් කරනවා. පුංචි පන්තිවල දක්ෂ ළමයි සමහර විට ඉස්සරහට යනකොට අදක්ෂව බවට පත් වෙනවා. ඔවුන් අධ්‍යාපනය අතාරිනවා. පුංචි පන්තිවල වැඩ බැරිය වුන් පස්සේ කාලෙක දක්ෂව වෙනවා. ඒ නිසා පුංචි පන්තිවල නෙමෙයි කිසිම පන්තියක ළමයි දක්ෂ අදක්ෂ කියලා වෙන් කරන්න බෑ. අපි එහෙම වෙන් කරන්නේ අපට ජීවිතේ තේරෙන්නේ නැති නිසා. අපි හිතනවා මෙන්න මේක තමයි දක්ෂ ළමයෙක් හොයන ක්‍රමය. ඒ නිසා ඔබ දක්ෂයෙක්. මෙන්න මේක තමයි අදක්ෂයෙක් හොයන විදිය. ඔබ අදක්ෂයෙක් කියලා. හොඳට මතක තියාගන්න ජීවිතේ හොයන මහා ව්‍යායාමයේ ඔබට මේ පුංචිම දරුවාගේ සිට තියෙනවා. ඇස් දෙක පියාගෙන අද රැට ගෙදර ගිහිලා නිදා ගන්න කලින් කල්පනා කරලා බලන්න. මම කවුද? මට මොනවද ඕනි? හිමින් හිතලා බලන්න. මම කවුද? මට මොනවද ඕනි? ඔබ බැලුවොත් ලේනෙක් දිහා ලේන දන්නවා ලේනට ඕන දේ. ලේනට විදුලි බලය ඕනද? අන්තර්ජාලය ඕනද? ඕනද? තාක්ෂණය ඕනද? වාහනය, හෙලිකොප්ටර් එකක්, ගුවන් යානාවක්, ජෙට් එකක් නැවක්. ඒ ලේනට මුකුත් ඕන නැහැ. ලේනගේ ජීවිතය ගෙවෙන හැටි බලාගෙන ඉන්න. ඌට සහජාසය විසින් දීලා තියෙනවා ලේන් ජීවිතයක්. කුරුල්ලන්ට වෙනම ජීවිතයක් දීලා තියෙනවා. ඔබේ ගෙදර ඉන්න බල්ලට පූසට ජීවිතයක් තියෙනවා. ඒගොල්ලෝ නැගිටිනවා, කනවා, ඌන් හොදනවා, නිදා ගන්නවා, සරිසරනවා, ආදරේ පෙන්නනවා, ආදරේ ලබා ගන්නවා, දරුවෝ හදනවා, සතුටින් මැරිලා යනවා. අඩුතර මේ සත්තු ගාව තියෙන සැනසීම, සෙනෙහස, හිතේ තියෙන සාමය අපට තියෙනවද? ඔබේ ගෙදර ඉන්න බල්ලට පූසට තියෙන සැනසීමවත් ඔබේ දෙමාපියන්ට නැහැ. පූසගේ ප්‍රශ්නය කන්න මොන හරි නැති එක විතරයි. බල්ලගේ ප්‍රශ්නයත් ඒකමයි.
ඔය කවුරු හරි හපන්න ආවේ නැත්තම් කුරුල්ලන්ට තියෙන ප්‍රශ්නයත් ඒකමයි. එදිනෙදා වේල ගැට ගහගන්නේ කොහොමද? කොහොමද අවු රශ්මිය මේ වාරැලි එක්ක පියාඹමින් ජීවිතේ විඳිමින් තටු සලමින් ජීවිතේ ගෙවන්නේ? අපට තියෙන ප්‍රශ්නේ එහෙම ඒවා නෙවෙයි. හැබැයි අපටත් පුළුවන් අපිත් සත්තු නිසා ජීවිතය කියන්නේ මොකද්ද? අපට අවශ්‍ය මොනවාද කියලා කල්පනා කරලා බලන්න. ජීවිතය කියන්නේ මොකද්ද කියලා කුඹලෙකුගෙන් අහන්න. රන් කුඹලා කියලා දෙයි ජීවිතය කියන්නේ මොකද්ද කියලා. අපිට ජීවත් වෙන්න බැරි ගෙවල් හදලා මහා ස්වභාව ධර්මයේ තුල විනාශයන් කරනකොට රන් කුඹලා ඌට විතරක් ජීවත් වෙන්න චූටි ගයක් හදලා ඒ ගෙත් හදන්නේ මැටි වලින් කිසිදු ස්වභාව ධර්මයට ඉදිරි කටයුත්තක් කරන්නේ නැතුව ජීවිතේ ගෙවන හැටි උගෙන් අහගන්න. අපිට ජීවිතය පටලවිලා කියලා මම ඔබට කියනවා. මම මෙතනින් මේ කතාව නවත්තන. මම කැමති ඔබේ ප්‍රශ්නත් එක්ක ඉස්සරහට සාකච්ඡාව ගෙනියන්න. යම් වෙලාවක මම නැවත කියනවා නූතන තාක්ෂණයේ සමග ගෝලීය වෙළඳපොළ තුල වැඩිහිටියාගේ සිට මේ දැන් උපන්න දරුවා දක්වා ජීවිතය පටලවාගෙන සිටින වග ජීවිතය අලුතින් සොයාගත යුතු වග අපට ඉතිහාසයේ බල කරනවා. ඒ සඳහා සංවාදයකට ඔබ සූදානම්ද? මගේ ප්‍රශ්නය ඒකයි. දැන් ඔබේ ප්‍රශ්න මගේ පිළිතුරු අපිට යම් වෙලාවක් අවශ්‍යයි. මේජ ධනුෂ්ක මං හිතන අපිට වෙලාව ගැන අදහසක් දෙයි කියලා සංඥාවක්. ඔබේ ප්‍රශ්න මගේ පිළිතුරු මොනවද ඔබට හිතෙන්නේ? මම කියපු දේ වැදගත් නැද්ද? ඔබට ප්‍රශ්නයක් තියෙනවද? ඔබ නිහඬව හිටියොත් මම තේරුම් ගන්නවා එක්ක ඔබ මම කියපු දේ හොඳටම වටහා ගත්තා. එහෙම නැත්නම් කිසිම දෙයක් වටහා ගත්තේ නැහැ කියලා. ඒ දෙකට මැද්දෙන් ප්‍රශ්න අහුවොත් මම වෙන විදිහකට හිතන ඔබ සංවාදයකට සූදානම් කියලා. දැන් ඔබේ වාරය. සර් නූතන තාක්ෂණයත් එක්ක පරිසරය විනාශ වෙනවා. අපිට විනාශය වළක්ව ගන්න ක්‍රම මොනවද? හොඳ ප්‍රශ්නයක්. ඔබට කළ හැකි දේ මම කියන්නම්. ඔබ කළ යුත්තේ මමත් එක කරනවා. පරිභෝජනය අවම කරන්න. උදාහරණයක් විදිහට ඔබට අත්‍යවශ්‍ය තාක්ෂණික මෙවලම් පාවිච්චි කරන්න. හුඟක් ගෙවල් වල තිබෙනවා පාවිච්චි කරන්න බැරි ජංගම දුරකථන විශාල ප්‍රමාණයක්. දකින්න එක ගන්නවා. එක්කෝ වයර් කෑලි, ඔය ප්ලග් টොප් වගේ ඒවා විවිධ උපාංග ගෙවල් වල ගොඩ ගහගෙන ඉන්නවා. පුළුවන් තරම් අවම කරන්න නූතන තාක්ෂණික මෙවලම් අත්‍යවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්න. 1. 2. තාක්ෂණයත් අත්‍යවශ්‍ය විදිහට පාවිච්චි කරන්න. දැන් හුඟක් අය Facebook වලට ඇබ්බැහි වෙලා අම්මලා තාත්තලාත් කට අරගෙන ඉවස් ඉන්න මේ ගම්වල ඒ තරමටම නැතුව ඇති සමහර විට නගරයට යන්න ඔක්කොම අන්තර්ජාලයේ පිස්සු වගේ ඉන්නවා. පුංචි බබාටත් දෙනවා ගේම් එකක් ප්ලේ කරන්න. එයා කට අරගෙන ගේම් එක ගහන අම්මා වෙනම Facebook එකේ ඉන්නවා. දැන් අර හින්දි කොරියන් විකාර ටෙලිනාට්‍ය නිසා ආච්චිලා සීලත් හැන්ද වෙනකම් බලාගෙන ඉන්නවා. බලන්න කට අරගෙන ඒවා දිහා බලන් ඉන්නවා. ඒ නිසා ඔබ එක ඔබේ ප්‍රශ්නට පිළිතුර මෙවලම් අඩු කරන්න, අවම කරන්න. අත්‍යවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්න. ඒවත් යලි පිළිසකර කරලා පාවිච්චි කරන්න පුළුවන් ද බලන්න. ඒවා බැහැර කරද්දිත් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරන්න. අවාසනාවකට අපේ රටේ එහෙම ක්‍රමයක් නැහැ. අපි ඒ ක්‍රමේ හොයාගන්න ඕනි කොහොමද මේ තාක්ෂණික මෙවලම් ස්වභාව ධර්මයට හානියක් නොවෙන්න උදාහරින්නේ කියලා. උදාහරණයක් ඔබ ජංගම දුරකථනයේ බැටරිය එළියට විසිකරුවොත් අනිවාර්යයෙන්ම දැවැන්ත විනාශයක් මේ වටපිටාවට සිද්ධ වෙනවා. ඒව ගැන ඔබට කතා කරලා වැඩක් නැහැ. වැඩිහිටියෝ හොයාගන්න ඕනි. ඒවට ආයතන තිබෙනවා. ඒ ආයතන වගකීම් බාර ගන්න ඕනි කොහොමද ඒවා බැහැර කරන්න කියලා. 1. තාක්ෂණික උපකරණ අවම වශයෙන් භාවිත කරන්න. ඒවා බැහැර කරන විදිය ගැන යලි කල්පනා කරන්න. තාක්ෂණයත් එක්ක අත්‍යවශ්‍ය සීමාවේ සැරිසරන්න. අන්තර්ජාලය මම හොඳට පාවිච්චි කරනවා. හැබැයි වැඩවලට මං ඉහරා හුඟක් වැඩ කරනවා. හුඟක් අය එක්ක ගේම් ගහනවා, එක්ක Facebook ගිහිල්ලා කුණුහරුප ලියනවා. මට හිතා ගන්න බැරි තරමට ලංකාවේ මිනිස්සු විකෘති මානසික තත්වයකට පත් වෙලා තින අන්තර්ජාලේ කාටවත් කියව ගන්න බැරි විදිහට සිංහලෙන් ඉංග්‍රීසියෙන් අසභ්‍ය දේවල් ලියනවා, කුණුහරුප ලියනවා. මම ගෝලීයකරණය ගැන ලිව්වහම මට සමහර අය කුණුහරුපෙන් උත්තර දෙනවා. මම කල්පනා කරන බලනවා ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා කවුද මේ පුද්ගලයා. සමහරට ෆේක් account එකක්. ෆේක් account කියන්නේ බොරු ගිණුම් හදන්න පුළුවන් අන්තර්ජාලේ. වැඩි හිටියෝ සමහර විට දන්නේ නැතුව ඇති. බොරු නමකින් ගිණුමක් හදනවා. බොරු නමකින් ගිණුමක් හදලා ගෑනු ළමයෙක්ගේ ෆොටෝ එකකුත් ඒකට දාලා ඊට පස්සේ කුණුහරුප ලියනවා. ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයි. පුනරුත්ථාපනය වෙන්න ඕනි මානසික තත්වයක්. කාරණා දෙකයි. උපකරණ පරිස්සමට අවම මට්ටමින් භාවිත කරන, තාක්ෂණයත් අවම මට්ටමින් පාවිච්චි කරන්න. අනෙක් උපකරණත් එහෙමයි. ස්වභාව ධර්මයේ ඇතුළේ අපිත් කොටසක් වගේ තේරුම් අරගෙන
කරන හැම ඩක්ම කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ අපිට ඔබට. ව්‍යාපාරවලට රාජ්‍ය තන්ත්‍රයට වෙනම පණිවිඩයක් තිබෙනවා. ඔබට මේ කතාව කියලා වැඩක් නෑ. රටක් හැටියට ප්‍රතිපත්තියක් හදා ගන්න ඕනේ. අපි මොනවද කරන්න ඕනේ කියලා. ඒවට අමාත්‍යාංශ තිබෙනවා. දෙපාර්තමේන්තු තියෙනවා. අවාසනාවකට ඒවා නිදි ජනයාගේ මුදල් වලින් ඒවා වැඩ කරන්නේ නැහැ. අවශ්‍ය කිසිදු ආකාරයක වැඩක් කරන්නේ නැහැ. නාමිකව සියලුම ආයතන පිහිටුවල ඉවරයි. ඒවා අපි නඩත්තු කරන ඒවා අවශ්‍ය කටයුත්ත කරන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරියට පුළුවන් ලංකාවේම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන විදිහට ප්‍රතිපත්ති සකස් කරන්න ඒවා ක්‍රියාත්මක කරන්න. අවශ්‍ය නිලධාරීන් ඉන්නවා. තාක්ෂණය තිබෙනවා. මුදල් තිබෙනවා. ඔවුන් මුකුත් කරන්නේ නැහැ. දවසක ඒ වැඩෙත් කරන්න වෙන්නේ ඔබට තමයි. ඊළඟ ප්‍රශ්නේ. සර් මං සර් ඒකේ පුදේත් එක්කම ප්‍රශ්නයක් අහනවා. වර්තමානයේ ගොඩක් ජාවාරම් වැලිගොඩ දැමී මත්ද්‍රව්‍ය වගේ දේවල් ව්‍යාප්ත වෙලා යනවා. නමුත් අපි සරලවම කිව්වොත් තෝරු මෝරු ටික නිකම්ම යනවා. බේරිලා ඒත් හාල් මැස්ස විතරක් අහු වෙනවා. මොකද්ද මේ නීති රාමුවත් එක්ක නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහෙනි. ඔබ කියන එක හරියට හරි. මට ඔබට දෙන්න තියෙන කෙටි උත්තරය තමයි දෙවිදිහක් අපිට තියෙනවා. එක තමයි ඔබ පුද්ගලිකව මොනම තත්වයක් යටතේවත් කවදාවත් ස්වභාව ධර්මයට හානි කරන වැඩක් කරන්න හිතන්න එපා. මෙතන සෑහෙන පිරිසක් ඉන්නවනේ. ඔබ ජීවිතේටවත් හිතන්න එපා මම ගස් කපන, කළුගල් කඩන, වැලි ගොඩ දාන, ගංගා විනාශ කරන එවැනි ස්වභාව ධර්මයට හානි කරන කර්මාන්තයක් කරන්නේ නැහැ කියලා ඔබ හිතන්න. ජාවාරාම්කාරයෙක් වෙන්නේ නැහැ කියලා ඔබ තිර අදිටනකට එන්න. උදේ පාන්දර බුදුන් වැදලා කිව්වත් කමන්නේ නැහැ. මම කිසිදා ජාවාරාම්කාරයෙක් නොවේමි. ක්‍රිකටර් කෙනෙක් වෙන්න කියලානේ අම්මා කියන්නේ. අම්මට කියන්නේ අම්මේ මං කවදාවත් ජාවාරාම්කාරයෙක් වෙන්නේ නැහැ. නොකරන ඒවා කිව්වම ඇති. එහෙම කරන්න. මම කවදාවත් කසිප්පු පෙරන්නේ නැහැ. මම කවදාවත් ඔබ hina වෙන්න එපා. ලංකාවේ ඉන්න කසිප්පු මුදලාලිලා මේ වගේ පුංචි බබාලා වගේ පන්ති ඉඳගෙන ඉන්නේ නැති දවසක. අදනේ කසිප්පු කාර්යය වුණේ. ඒ කාලේ කවුරු හරි පුංචි ළමෙක් පන්ති. අම්මා වඩාගෙන ඉන්නේ නැති, උම්මා දෙන්නේ නැති අම්මා. අද කසිප්පු මුදලාලි කෙනෙක් එහෙම වෙන්න පුළුවන්. දැන් ඔය කුඩු කාර්යයක් ගත්තොත් එහෙම මම උන් දැකලා තියෙනවා. ඔබ හිතනවාද ඔබ වගේ කාලයක් තිබුණ නැහැ කියලා? චූටි බබෙක් වෙලා තොටිල්ලේ ඉන්නේ නැති සූප්පුවක් කටේ ගහගෙන. ඒ නිසා ඔබ ඒවා නොකරන වගේ සපත කරන්න. හැමදාම හිතන්න මම සතා සීපවට ආදරය කරනවා. මම ගස් කපන්නේ නැහැ. මේ ලස්සන කඳු ඇටි මේ විදිහට මම ආරක්ෂා කරනවා. එහෙම හිතනකොට ඔබ ප්‍රාදේශීය ලේකම්වරයෙක් වුණොත් මේ ගමේ ඔබට පුළුවන් දැවැන්ත වැඩක් කරන්නේ ළමයා තුල ඇතිවෙච්ච ආදරය, සෙනෙහස, මානව ප්‍රේමය ප්‍රාදේශීය ලේකම්වරයෙක් කියලා එළියට එයි. ඔබ මතක තියාගන්න ලංකාව විනාශ කරන්න දේශපාලනඥයෝ විතරක් නෙමෙයි. නිලධාරීන්. ඔවුන් තමන්ගේ කාර්ය කරන්නේ නැහැ. ඔබ ඔබේ ඔළුවෙන් හදාගන්න කිසි දවසක මම රටට සමාජයට හානි කරන්නේ නැහැ කියලා. දෙක, දැන් ඔබ වගේ තරුණයෙක් දැක්කහම ඔබ භද්‍ර යෞවනයේ තරුණයෙක් නේ ප්‍රශ්න අහපු කෙනා. ඔබ දවසක පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා සමහර විට උපාධියක් එහෙම අරගෙන ඔබ පොලිස්පතිවරයා වෙයි. එතකොට ඔබ නැට්ටුකාරයෙක් වෙන්න එපා. ලංකාව හොල්ලන්න පුළුවන් රටට ආදරය කරන පොලිසිය කෙලින් හිටවන්න පුළුවන් පොලිස්පතිවරයෙක් වෙන්න. එහෙම හිතන්න. රාජ්‍ය ප්‍රතිපත්ති වෙනම තියෙනවා කළ යුතු දේවල් ඔවුන් ඒවා කරන්නේ නැහැ. මම ඔබට කියන්නේ ඔබ දවසක මේ රටේ ඇමතිවරයෙක් වුණොත්, නිලධාරියෙක් වුණොත් ඔබට මේ රට වෙනස් කරන්න පුළුවන්. එක විනුසුරුවරයෙකුට පැය 24න් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඔබ කියන තෝරුමෝරු හාල්මැස්සු ප්‍රශ්නේ විසඳන්න. එක විනුසුරුවරයා යෝනි. එක නීතිඥවරයා යෝනි. එක විනුසුරුවරයෙක් රට හෙල්ලෙන වැඩක් කෙරුවොත් අනිත් විනුසුරුවරු ඔක්කොම බය වෙලා අඩුමතරමින් පස්සෙන් හිට ගන්නවා. එක පොලිස් නිලධාරියෙක් හිටියොත් රට වෙනස් වෙනවා. එකෙක්වත් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ එකම එකා වෙන්න උත්සාහ කරන්න ඔබ. මෙතන ඉන්න අයට පුළුවන් මේ රට වෙනස් කරන්න. ඒකට අවුරුදු 20ක් ඇයි ඕන. පොඩි කාලයක් මම ඔබ වගේට ආමන්ත්‍රණය කරලා තියෙන අවුරුදු 2000 දී. 2000. මම 2000 දී කතා කරපු අවුරුදු 10 ළමයා දැන් කීයද? 28ක්ද? 40ක් නෙමෙයි. 2000 දී අවුරුදු 10 නම් 2018 දී වයස කීයද? 28යි. 38යි. 28යි. එහෙමද? දැන් බලන්නකෝ වෙනස. මට මෙන්න මේ වයසේ හම්බ වෙච්ච ඔය පොඩි තරුණයා අර නියපොතු කණෙක් කෙනා. එයා. ඔයා වගේ අය පස්සේ කාලෙක හම්බ වෙනවා විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේ. වෙනස් කරන්න බැරිද? ඔය නියපොතු කකා ඉන්න ළමයාට මේ රට වෙනස් කරන්න පුළුවන්.
මේ දැන් හිතන්න කාලය ගෙවෙනවා වේගෙන්. බලන් ඉදි කාලය ගෙවෙනවා. මේ වසන්ත පුංචි ළමයෙක් කියලා ඔය පන්ති වල නියපොතු කකා ඉන්නේ නැති. දැන් ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු හුඟක් දේවල් මට කිව්වා. රට ගොඩ නගන හැටි කිව්වා. දැන් ඔය මේජ ධනුෂ්ක රොඩ්රිගු වගේ තවත් හුඟක් අය ඇති. මේ අනිත් එක්කෙනා නම් මට මතක නැහැ. ඔවුන් මාත් එක්ක කතා කරා. ඉතින් හොඳ ශිෂ්‍යයෝ හදලා තියෙනවා මේ විද්‍යාලේ. අද පටන් ගන්න හෙට වෙනස් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. මං හිතනවා ඔබ දවසක පොලිස්පතිවරයා වෙයි කියලා ඉගෙන ගත්ත. ඒ කතා කරපු කුඩා තරුණයා. කවුද? තව ප්‍රශ්නයක්. අපිට වැරදුනේ කොහෙද? අපි ඒක හදාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ ටිකක් අමාරු ප්‍රශ්නයක්. මගේ මාතෘකාව මම මගින් නැවත අහනවා. දැන් අපට වැරදිච්ච තැන් අහුවෙන්නේ කොහොමද? හරි සරලයි. හරිම සරලයි. ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. මම කැමතියි. හිතන්න මගේ කොන්දේ අමාරුවක් තියෙනවා කියලා. මගේ නෑ. අපි හිතමු ඔබට නිතරම කොන්දේ අමාරුවක් එනවා. අපි හොයන්න ඕනේ හේතුව. වෛද්‍යවරයෙක් හම්බ වෙලා එක්කෝ ගමේ හොඳ දක්ෂ වෙද මහත්තයෙක් හම්බ වෙලා හොයාගන්න ඕනේ මොකද්ද කොන්දේ අමාරුවට හේතුව. සමහර ඒවා තියෙනවා අපේ පාරම්පරික වෙන අසනීප ඒවා ටිකයි තියෙන්නේ. අනෙක් ඒවා අපි හදා ගන්නවා. කොන්දේ අමාරු වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් අපේ වැරදි ඉරියව්. පුංචි ළමයි ඉඳ ගන්නවා සමහර විට තුන් කුන්දම් ගහලා. දයන්න වගේ. එහෙම ඉඳ ගන්න එපා. අපි ඉඳ ගන්න ඕනි අපේ අවයව වලට ගැළපෙන විදිහට. අපි වැරදි විදිහට ඉඳගත්තොත් වැරදි ඉරියව් පාවිච්චි කරුවොත් කොන්දේ අමාරු වෙන්න පුළුවන්. අපි හිතමු රියදුරු මහත්මෙක් කියන තාත්තා ඔබේ පියා අපි හිතමු ඔබේ පියා රියදුරු මහත්මිය. හැමදාම ඇවිල්ලා අම්මට කියන තෙල් ගන්න කියලා පිටේ. තුනටි අමාරුව. ඔබ නිකන් බලන්න තාත්තා කොහොමද ඔය වාහනේ එලවන්නේ කියලා. මම දැක්ක දවසක් ත්‍රිරෝද රථයක එක පුද්ගලයෙක් යනවා. ඔහු ඒ ත්‍රිරෝද රථය එලවන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ සීට් එකේ ඉඳගෙන වම් පැත්ත දකුණු පැත්තට ඉඳගෙන මෙහෙම එලවනවා. මං ඇහුවා ඇයි එහෙම යන්නේ කියලා. එයා පුරුදු වෙලා තියෙන එහෙමයි. එයා කවදා හරි බයේ පුරුදු වෙලා තියෙන මේ විදිහට. මං පස්සේ කිව්වා එහෙම නෙමෙයි. හරියට මෙහෙම ඉඳ ගන්න. එයා එහෙම ඉඳගත්තම අත්ත මං හිටියා. දැන් ටිකක් කල් වැරදියට වාහනයක් එලවුවොත් අනිවාර්යයෙන්ම කොන්දේ අමාරුව ඇතුළු විවිධ අසනීප එනවා. ඔබේ ප්‍රශ්නේ පිළිතුර තමයි අපට වැරදෙන තැන වටහා ගත්තොත්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. ඔබ දන්නා මනෝවිද්‍යාවේ පැරණි පියා. ෆ්‍රොයිඩ් කියලා තියෙනවා අපිට ආවේගයක් එනකොට ඒක කේන්තියක් වෙන්න පුළුවන්. ආවේගයක් එනකොටම එන වග දැනගත්තොත් අපිට කල්පනාකරණය කරගන්න පුළුවන්. මට කේන්ති යන වග තේරුණොත් මට එහෙම වෙනවා. මට කේන්ති යනවා මට පුද්ගලික. මට කේන්ති යාගෙන එනකොට මට තේරෙනවා. මම තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් ඔබට කේන්ති යනවාය. එතකොට මට පුළුවන් මේක කල්පනාකරණය කරගන්න. ඔබේ ප්‍රශ්නය වැරද්දක් වෙන වග වටහා ගන්නකොටම උත්තරය පිළිබඳ අදහසක් එනවා. ඊටාම සරලව. අපට වැරදුණු තැන් මොනවාද? ඉතින් අපි ඔක්කොම හිතන් ඉන්නේ වැරදිලා නැහැ කියලානේ. ගෙදර ගිහලා අහන්නකො තාත්තගෙන් නිකන් හරි හැන්දෑවට තාත්තට වැරදුනේ කොතනද? අනිවාර්යයෙන්ම තාත්තා කනට ගහනවා. ඇයි ඒ? තාත්තා හිතන් ඉන්නේ තාත්තා කරන ඔක්කොම හරි කියලා. අම්මගෙන් අහන අම්මට මොනවද වැරදුනේ? ඔබ මගෙන් අහගන්න එපා කියලා අම්ම බනි. අපි ඔක්කොම හිතන් ඉන්නේ අපිට වැරදිලා නැහැ කියලා. මම නම් හිතන්නේ මට වැරදිලා. හේතුව තමයි මං ඉස්සෙල්ලා කිව්වේ මම අමන්දානන්දයට පත් කරපු රත්තරන් මාළු පීනපු අර මහා වනස්පති යට ගලාගෙන ගිය වලවේ ගඟ මට බේරගන්න බැරි වුණා. මට සුවය දීපු මාව උණුසුම් කරපු ඒ ගඟ බේරගන්න මට බැරි වුණා. ඒ ගඟ අද විනාශ වෙලා. ඒතකොට මං ඔබ හිතනවද ජයග්‍රාහී පුද්ගලයෙක් කියලා? මම විශ්වාස කරනවා මාව ආරක්ෂා කරපු ස්වභාව ධර්මයේ ආරක්ෂා කරන්න බැරි වුණු මම වැරදුණු පුද්ගලයෙක් කියලා. මම අවංකවම දුක් වෙනවා මගේ කතාව ගැන. ඔබට වැරදුණු වග දැනෙන මුල්ම මොහොතේ උත්තරෙන්න පටන් ගන්නවා. ෆ්‍රොයිඩ් කිව්වේ ඒක තමයි වෙන විදිහකට වරදින තැන් හොයාගන්න. දැන් ගෙදර අපි හිතමු ඔක්කොම හරි නොසන්සුන්. තාත්තත් කලබලයි අම්මත් කලබලයි ඔක්කොම කෑ ගහනවා ටීවී එක අයින් දාලා ගෙදර කිසිම පිළිවෙලක් නැහැ. ගෙදර ඉතාම මේ අපරීක්ෂාකාරී පොඩි යුද්ධ පිටියක් වගේ එහෙමනේ ගෙවල්. උදේට එහෙම හරි යුද්ධ ගෙදර. හැන්දෑවට හොයලා බලන්නකො මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අම්මා දන්නේ හැන්ද තියපු තැන. තාත්තා දන්නේ බයිසිකලේ යතුරු තියපු තැන. ඔබ ඊයේ ගලවපු මේස් දෙකෙන් එකක් බල්ල අරන් ගිහිල්ලා. එක්කෝ රැට අම්මා ලෑස්ති කරලා නැහැ උදේට උයන්න ඕන විදිය. අම්මා උදේ නැගිටලා තමයි කල්පනා කරන්නේ මොනවද යකෝ මං උයන්නේ කියලා. හෙමින් බැලුවාම ගෙදර අපිලිවල හැදිලා තියෙන ගෙදර සැලසුමක් නැති නිසා අපිලිවල නිසා කවුරු හරි තේ එකක් බීලා කෝප්පේ තියලා යන මේසෙ උඩ.
ඒකට කූඹි වහනවා. හුණෙකුත් ඇවිල්ලා ඒක ඉතුරු ටික බොනවා. එතකොට සත්තු බෝ වෙනවා ගේ ඇතුලේ. අපි කියනවා අපේ ගෙදර හුණු හැමතැනම. හුණු අපි හදනවා. අපි හුණන්ට, කූඹින්ට, ගෙබ්බන්ට, මීයන්ට අවශ්‍ය වටපිටාව ගෙදර හදනවා. කොහොමද? අම්මා රැට උයලා කැම ටික ඔහේ දාලා ඉඳුල් පිඟන් ටිකක් තියෙන්න ඇරලා නිදා ගන්නවා ගිහිල්ලා ටීවී එකෙන් බලලා. රෑ තිස්සේ ඒගොල්ලෝ වැඩ. හුණු එනවා, කනවා යනවා. මීයෝ එනවා, කනවා යනවා. අරගෙනත් යනවා. ඉතින් මීයෝ හැදෙනවා, මීයෝ වර්ධනය වෙනවා. ගෙදර ඒගොල්ලොන්ට පාරාදීසයක් බවට පත් වෙනවා. වැරදිච්ච තැන හොයාගන්න බැරිද? සරල දේවල් මං කියන්නේ. ඔබට දෙන්න තියෙන පිළිතුර වරදින තැන හොයාගන්න එතනම ඔබට උත්තරේ එනවා. ගෙදර සත්තු වැඩි නම් මං කියපු වර්ගයේ ඒගොල්ලෝ මරලා හරියන්නේ නැහැ. කැරපොත්තු බෝ වෙනවා නම් හේතුව කැරපොත්තු බෝ වෙන අවශ්‍ය වටපිටාව අපි හදලා. එතකොට කැරපොත්තු බෝ වෙනවා. කබඩ් සස් කරන්නේ නැත්තම් කුණු ගොඩ ගහලා තියෙනවා නම් අපේ ගෙවල් වල වැඩක් නැතිව හරියට තියෙනවා. කැඩිච්ච සෙරෙප්පු නේ? පරණ බෝතල් සපත්තු දෙකක් ගෙහෙනවා පෙට්ටි අරන් තින අල්මාරිය උඩින්. මීයක එකස ජීවත් වෙනවා. මොකටද වැඩක් නැති බඩු ගෙදර ගොඩ ගහගන්නේ? කෝප්පයක් කැඩුනහම අම්මා අරන් තිනවා ඒක උඩ කොහේ හරි තැනකින්. කෝප්පේ අඬ කැඩිලා වැඩක් නැහැ නේ ඒක. අපි ගෙදර පිළිවෙලට තියාගත්තොත් ගෙදර සත්තු බෝ වෙන්නේ නැහැ. ඒ විදිහට ඔබට වරදින තැන හොයාගන්න එතකොටම උත්තරයක් ඔබට එන්න පටන් ගන්නවා. ඔබ පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැත්නම් පාඩම් කරන වෙලාව වෙනස් කරන්න. හොඳට පාඩම් කරන එක්කෙනකින් අහගන්න ඔබ කොහොමද පාඩම් මතක තියාගන්නේ කියලා. එතකොට ඔබට තේරෙයි මං පාඩම් කරපු වෙලාවේ මගේ ඉරියව්ව වැරදි. මගේ ඔළුව තිබුණ දේ හරි නෑ. මං ටීවී එක බල තමයි ගණන් හැදුවේ. එක්ක මම කකා තමයි පොත කියෙව්වේ. මගේ ඔළුවේ ඒ වෙලාවේ කිසිම දෙයක් එකලස් වෙලා තිබුණ නෑ කියලා ඔබට උත්තරයක් එයි. වරද්ද හොයාගන්න. වැරද්ද හොයනකොටම උත්තරේ එනවා. ඒක තමයි ජීවිතය හොයාගන්න විදිය. ප්‍රශ්න. ඇය මයික්‍රොෆෝන් එකක් නැතුව නැගිට්ටේ බලන්න ඇයගේ පෞරුෂය කොහොමද කියලා. සර් අලුත් විෂය නිර්දේශයට ඉතිහාසය ඉවත් කරනවද? මේ කතාව මං හිතන්නේ ඇයගේ ප්‍රශ්නයක් වෙන්න බෑ. මං හිතන්නේ මෙතන ඉන්න පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හරි කවුරු හරි. එක්ක තාත්තා පළාත් සභාවේ මන්ත්‍රී කෙනෙක්ද නෑ නේද? ඇයගේ ප්‍රශ්නය ඇය සමහර විට මං රැවටෙන ඇත්තට මෙහෙම අය දැකලා මේ පොඩි බබෙක් වෙන්නේ නැති කියලා බැලුවම ඔබේ කීය පන්තිද ඔබ ඉන්නේ? 8 පන්ති. 8 මං හිතන්නේ මේ මං ඉස්කෝලේ යනකොට මේ වගේ හිටියේ එකේ පන්ති වගේ. දැන් අපි හැදෙන්නෙත් නෑ. එහෙම ලස්සනයි දැන්. ඇය බෝනික්කියෙක් වගේ. හැබැයි 8 පන්ති. ඇයගේ ප්‍රශ්නේ ඇත්ත ප්‍රශ්නයක්. ඉතිහාසය දැන් මේ කතාව කිව්වහම මේ ගුරුරුත් අපහසුතාවයට පත් වෙනින්ද මං සංස්කරණය කරලා කියන්නම්. කෙටියෙන් ඔව්. ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ වැඩපිළිවෙලක් නැහැ. කිසිම ආණ්ඩුවකට නැහැ. ඔබ ටිකක් ලොකු නිසා මම කියන්නම්. අපේ පාලකයන්ට නැහැ, නිලධාරීන්ටත් නැහැ. අධ්‍යාපනය මෙහෙවන්නේ අපිට ණය දීපු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන. ඔවුන් අපිට කියන දේ අපි කරනවා. අපිට උඩ පයින්න ගිහම පනිනවා. සිලබස් එක අර කැල කපන්න ගිහම කපනවා. අපේ අය දන්නේ අල්ලස් ගන්නයි කියන දේ කරන්නයි. ඊටාම සරලව. පරණ ගුරුවරුන්ගෙන් ඇහුවනම් කොහොමද ලංකාවේ අධ්‍යාපන නිර්දේශ හදන්න ඕන කියලා ඒගොල්ලෝ කියනවා. මට මේ වසන්ත කිව්ව ඔහුගේ ජීවිතේ බේරගත්ත ගුරුවරියක් ඉන්නවා කියලා. මෙතන ඉන්නවද ඇයි? ඒ ගුරුවරිය නැගිටින්නකෝ මම කැමතියි අයව බලන්න. ඔබේ අත්පොලසන් නාදය ඇයට. මේ වසන්ත කිව්වා ඔහු ජීවිතේ හොයාගත්ත මේ ගුරුවරිය නිසා එයාගේ දෙවෙනි අම්මා කිව්වා ඒ කතාව අහද්දි මට ඇඟට හරියට දැනුණා. මම කැමති වසන්ත ඔබෙන්ගේ කතාව අහන්න. මට පේන ඔබේ ඇස් දෙකේ කඳුළු. මම කැමති ඔබේ වචන මේ ඔබට ශක්තියක් වන නිසා කතාව අහන්න. වසන්ත අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඔබේ දෙවෙනි මව ගැන කියන්න. සියලු දෙනාගේම අවසරයි. පොඩ්ඩක් සංවේදී මොහොතක්. පොඩි විනාඩි 5ක් ගන්නම් මම. මගේ ජීවිතේ බොහොම මේ වැලිකපොළට බැඳිච්ච ජීවිතයක්. මගේ පවුල බොහොම ආර්ථික වශයෙන් බොහොම අඩු මට්ටමක තිබිච්ච පවුලක්. ඉතින් මම මේ ඉස්කෝලේට මුලින් ඇතුළත් වෙනකොට අර චපසර්ගේ වගේ මගේ ඔළුවේ කිසිම දෙයක් තිබ්බේ නෑ මේ ජීවිතේ කොතෙන්ද යන්නේ මොකද්ද මගේ අනාගතේ ප්ලෑන් එක. ඔහොම කිසිම හැඟීමක් තිබ්බේ නෑ. ඉතින් ඔහොම ඉතින් මම ඉස්කෝලේ යනවා. 5 වසර වගේ එනකොට විභාගයක් තියෙනවා කියලා මගේ ගුරුවරු මට කියලා තියෙනවා මෙහෙම ශිෂ්‍යත්වය කියලා. මට ඒ ගැන එච්චර හැඟීමක් තිබ්බේ නෑ. මොකක්ද එකෙන් වෙන්නේ පාස් වුණාම මොකද වෙන්නේ ෆේල් වුණාම මොකද වෙන්නේ කියලා මගේ ගාව තිබ්බේ නෑ ලොකුවට අදහස.
ඔහම කාලේ ගෙවිලා යනකොට දවසක් ගුරුතුමියන ඇවිත් පොඩි දේශනයක් කරනවා විද්‍යාව. එතකොට මම පන්ති මට හොඳට මතකයි ගණන් එක්ක ඒ කාලේ මං අපේ පන්තියේ හිටියේ 28 දෙනෙක් ළමයි. ඒවා ඉඳන් මට මතකයි. මම ඉගෙන ගත්තේ නැතිකම තිබ්බට මට හිතන්න මගේ මතක තියාගැනීමේ ශක්තිය ඒ කාලේ තිබ්බා. මම ඉගෙන ගන්නවා කියන එක විතරක් කරේ නෑ. ඉතින් 28 දෙනෙක් හිටියා මම මට මතක විදිහට පන්තියේ 23 වෙනියා. ඒ වෙනකොට. ඊට පස්සේ පොඩි විද්‍යා දේශනයක් දීලා ඒකෙන් පොඩි ප්‍රශ්න වගේක් දුන්නා පස්සේ මට අද වගේ මතකයි මම ලකුණු 96ක් ගත්තා. ඒ 96 ගත්තාට පස්සේ මගේ ළඟට ඇවිල්ලා ඇහුවා පුතා පන්තිය කීවෙනියද කියලා. ඒ වෙනකොට මම 23 වෙනියා. ඊට පස්සේ මම ඒක කිව්වා. ඊට පස්සේ ඒක ගණන් වලට ලකුණු කීයද? මට මතක විදියට 14ක් හරි 15ක් හරි. මම මේ 7 වසර. ඊට පස්සේ අනිත් පැරල අපේ සමාන්තර පන්තියේ ගුරුතුමියත් එක්ක කතා කරලා මගෙන් අහුවා පුතා විභාගෙ ලියන්නේ පාඩම් කරලාද කියලා. මම කිව්වා නෑ. කවදාවත්ම පාඩම් කරලා නැත්නම්. කවදාවත්ම නෑ කිව්වා. ඊට පස්සේ මේ සැරේ තව මාසයකමාරක් විභාගෙට තියෙනවා. ඔයා ගෙදර ගිහින් පාඩම් කරලා ලියන්න කිව්වා. ඒ සැරේ මම ලිව්වා මම පන්තියේ පළවෙනියා. එදෙන් පස්සේ තමයි මම ඇත්තට මේ අධ්‍යාපනය මොකද්ද? ඉස්සරහට මොනවද ඉගෙන ගන්න කියලා ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් උනේ. එතනින් පස්සේ A level පන්තියට ඇවිත් මම ටියුෂන් ගියේ නෑ. මගේ ඒ කාලේ වෙනකොට අද වගේම ටියුෂන් හැමතැනම තිබ්බා. නමුත් මට ආර්ථික ශක්තියක් තිබ්බේ නෑ ටියුෂන් යන්න. ඉන්ද්‍රානි කණ්ඩංකර ගුරුතුමිය තමයි මාව මේ තත්ත්වෙට ගෙනාවේ. ඒක තමයි මගේ ජීවිතේ සම්පූර්ණම වෙනස් කරපු තැන. වසන්ත ඔබේ මේ විශ්වවිද්‍යාලය මොකක්ද? ඔබේ විශ්වවිද්‍යාල ජීවිතයත් කියන්නේ? සබරගම විශ්වවිද්‍යාලේ. ඔව් සබරගම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊටාම දක්ෂ ව්‍යාපාරිකයෙකුත් වෙලා ඉන්න මම කැමති ගුරුවරියට කතා කරන්න ඇඬුව මම දැක්කා. ඔබට කොහොමද වසන්ත කියන කොළු ගැටය මතක් වෙන්නේ? ඇත්තටම සතුටුයි. කියා ගන්න අමාරුයි. බොහොම ස්තුතියි. ඇය කිව්වා ඇයට කියාගන්න අමාරුයි කියලා ඒ වචනවල හුඟක් කතා තියෙනවා. මම හිතනවා මේ තමයි නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ. මේ තමයි ලාංකේය මහ පොළොවේ ඇත්ත. අපි එතකොට ලෝකයෙන් අධ්‍යාපනය ඉගෙන ගන්න ඕනද? මම ඔබෙන් අහනවා. අර කුඩා තරුණියට මම කියනවා. ඔව් අපි ඉතිහාසය ඉවත් කරන්න යන්නේ. ඔබ දැන් තේරුම් ගන්න අපිට ඉතිහාසය ඕනි කියලා. මේ අතීත කතාව ඔබට ශක්තියක් දෙනවා වගේ ලංකාවේ වලගම්බා ඉතිහාසය ජාතියට ශක්තියක් දෙන වගේ මතක තියාගන්න. එතකොට එහෙමනම් ප්‍රතිතර්කය තමයි ඇයි ඉතිහාසය අයින් කරන්නේ? අපේ කොන්ද කඩන්න. අපේ කොන්ද කැඩුවාම අර මං කියපු මුලින්ම කියපු වැඩ දෙක කරන්න ලේසි. සම්පත් කොල්ල කන්න විලඳ පොළ පළල් කරගන්න. මේ මහා ධනවාදී උගුලට ඔබ අහු වෙන්න එපා. මෙන්න සාක්ෂි අපට ඉතිහාසය අවශ්‍ය වග පසක් කරගන්න. ගුරුවරියටයි ගෝලයාටයි දෙන්නටම මම හරිම ආදරෙයි. මේ තමයි ලංකාවේ ජාතිය. ඒ ගොඩනගන තමයි මේ සංවාදය අපි ගොඩනගන්නේ. ඊළඟ ප්‍රශ්නේ. සර් අපි පාඩම් කරනකොට හිත විසිර යනකොට මොකද කරන්න ඕනේ? හිත විසිර යනකොට අපි මොකද කරන්න ඕනේ? හිත විසිර යනවාට මොකද්ද කරන්න ඕනි? හිත විසිර යන වගේ දැනගත්ත ගමන් විසිර යන්න දෙන්න එපා. මම ඔබට ලේසි ක්‍රමයක් කියන්න. මම දැන් හොයාගෙන තියෙනවා මගේ වැඩසටහන් නිසාම කොහොමද අත්‍යවශ්‍ය විෂය කරුණු මතක තියාගන්න කියලා. ඔබ දන්නවනම් මම වැඩසටහන් වලදී හුඟක් විෂය කරුණු පාවිච්චි කරනවා. තොරතුරු. දැන් සාමාන්‍යයෙන් ජනමාධ්‍ය ඇතුලේ තියෙන නිකන් ඕපදූපනේ. මම විෂය කරුණු හදාරනවා. කොහොමද ඒක කරන්නේ? ඔන්න ඔබට ඉගෙන ගන්න හොඳ කතාවක්. මම හෝම්වර්ක් කරනවා. ඒ කියන්නේ ගෙදර වැඩ. උදාහරණයක් විදිහට අපි හිතමු මම යන්නේ හානිපූර්ණ පනත කියලා පනතක් මේ දවස්වල කතා බහට ලක්න ඔබ දැකලා ඇති. මේ හානිපූර්ණ ගැන තමයි මගේ විශ්ලේෂණය. මම යන්නේ එහෙම පනතක් පිළිබඳ ප්‍රශ්න කරන්න කාගෙන් හරි. මම එතකොට මේ පනත් කෙටුම්පත සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉස්සලා කියවනවා. මම උඩින් පල්ලෙන් කියවගෙන යන වේගෙන් එකපාරක්. එතකොට මට දල අදහසක් කියන මේ පනත කොහොම එකක්ද කියලා. මූලික චිත්‍රයක් එන ඔළුවට. ඊට පස්සේ මම ඇවිද එන යන ගමන් කෑලි කියවනවා. නිකන් වැඩ කරන ගමන් මුල් කොටස පෙරවදන. ආපහු මගේ ඔළුවට වැඩියෙන් වැටිච්ච කොටස කියවනවා.
ඊට පස්සේ මම යන ගමන් මේක ගැන හිතනවා. යන ගමන් නාන ගමන් පොඩි පොඩි වැඩ කරන ගමන් මගේ ඔළුව වැඩ කරනවා මේක දැන්. මේ පනතේ අංගෝපාංග මගේ ඔළුව වැඩ කරනවා. මම ඊට පස්සේ තව වෙලාවක් අරගෙන ෂෝට් නෝට් එකක් ගහනවා. මම ලස්සන කොලයක් අරගෙන දිනේ දාලා ඒ පනතේ නම ලියලා අත්‍යවශ්‍ය කොටස් ටික මම සටහන් කරගන්නවා. 21 ඈ මෙන්න. දැන් මට හැන්ද වෙනකොට මම දන්නවා මේ පනතේ අන්තර්ගතේ මොකක්ද? අත්‍යවශ්‍ය තැන් ටික මම රෙෆරන්ස් වලට තියලා තියෙනවා. ඊට අමතරව මම ඔබ ඉගෙන ගන්න එක මම ලිපිගොනු කීපයක් හදලා තියෙනවා මට. දැන් උදාහරණයක් අපරාධ ක්‍රයිම්ස් කියලා ෆයිල් එකක් තියෙනවා මට. මම නූතන තාක්ෂණේ පාවිච්චි කරාට කොළවලට ආසයි. මම ලියන්න ආසයි. ඉතින් මං ලස්සන හැඩ අකුරු වලින් පොඩි සටහනක් ගහලා ඒ මගේ සටහන් ෂෝට් නෝට් විදිහට ෆයිල් එකේ දාගන්නවා. ලංකාවේ ජනමාධ්‍ය වලට සම්බන්ධ අය මැති ඇමතිවරු වෙනම විශේෂයෙන්ම නිලධාරීන් මට හම්බ වෙලා තියෙන වැඩසටහන් වලදී ජනමාධ්‍ය ඇතුලේ ඔවුන් වැඩසටහනට ඇවිල්ලා තමයි මාතෘකාව අහන්නේ. ඔබ විශ්වාස කරනවද? මගෙන් අහලා තියෙනවා අද අපි මොකක් ගැනද කතා කරන්න කියලා දෙරණ අලුත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාත් එක්ක පැනල් එකේ ඉඳගන්න සමහර ඇමතිවරු. මම වැඩසටහනක් ගැන දැනගත්තාම එදා සිට ලෑස්ති වෙනවා. මට එරියස් නෑ එතකොට. අන්තිම දවසේ මම කිසිම දෙයක් කරන්නේ නෑ. ඔක්කොම ලෑස්ති, මගේ ඔළුව ලෑස්ති, මගේ ෂෝට් නෝට් එක ලෑස්ති. මම ගිහිල්ලා ඒ වැඩේ කරනවා. ඔබත් ඒකම කරන්න. දැන් උදාහරණයක් ඔබ අද දවසේ ඉගෙනගත්ත දේ තියෙනවනේ. අද පන්තියේ ඔබට උගන්වපු දේ හොඳට අහගෙන ඉන්නවා. එච්චරයි කරන්න ඕනේ. ටීචර්ගේ කට හෙල්ලෙන එක හොඳට බලන් ඉන්න. ගුරුවරයා ගුරුවරිය කියන දේ හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ හොඳට අවශ්‍ය සටහන් ටික තියාගන්න. ඒ වෙලේ කිසිම දෙයක් කරන්න එපා. ගෙදර ගිහිල්ලා කෑම කාලා සෙල්ලම් කරලා යම් වෙලාවක් අරගෙන එදා දවසේ කරපු පාඩම් ටික මෙනෙහි කරන්න. කරලා පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න ඕන නම්. ඔය 8 9 10 වගේට ලේසි එක. පාඩම අමාරු නම් රතු පෑනක් අරගෙන පොඩි මාක් එකක් දාලා පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. පොඩි සටහනක්. එච්චරයි. එදා දවසේ පාඩම්, එදා දවසේ විෂය කරුණු තොරතුරු ඔළුවේ තියාගත්තොත්, ඒකට අවශ්‍ය සටහනකුත් ගහගත්තොත් කතා ඉවරයි. දැන් මගෙන් ඇහුවොත් මම වඩා උනන්දු විෂයන් තමයි දේශපාලන විද්‍යාවයි ඉතිහාසයයි. මගෙන් ඇහුවොත් එහෙම ග්‍රීක යුගය ගැන මට සෑහෙන මතකයි. මගේ මතකයේ තියෙනවා ඒ ටයිම් ලයින් එක. ඊටත් එහා ඔබ මගෙන් ප්‍රශ්න කරුවොත් මගේ කාර් එකේ තියෙනවා අවශ්‍ය ෆයිල්ස්. මට අභියෝගයක් එම කරුවොත් මං ගිහලා අරන් එනවා ඒවා. එහෙම නැත්නම් මං අන්තර්ජාලයට ගිහලා වහම පටපට ගාලා මම දන්නවා මේ අහන එක මෙතන තමයි තියෙන්නේ කියලා. මම කැමති විෂයන් මම සෑහෙන අධ්‍යයනය කරනවා. හුඟක් අය ඒක කරන්නේ නැහැ. ඒක කරන්න. ඔබ විෂයට ආදරේ නම් විෂය ඇතුළට බහිනවා නම් ඒ සටහන් ඔබ තියාගන්නවා නම් වෙනම පාඩම් කරනවා කියලා කකුල් දෙකක් බේසමේ දාගෙන මහරෑ නැගිටලා පාඩම් කරන්න ඕනේ නැහැ. දැන් මේ වසන්ත කිව්වා ඔහු විශ්වවිද්‍යාලයට ගියානේ. ඔහු ගෞරව උපාධියක් අරගෙනත් තියෙනවානේ. ටියුෂන් ගිහිල්ලා නැහැ. ඔහු කිව්වා අධ්‍යාපනය කියන්නේ මේකයි කියලා ඔහුට මේ ගුරුවරි වටහා දුන්නා කියලා. සරල වැඩක් තියෙන්නේ. එදාට කරන දේවල් හොද්දට අහගෙන ඉඳලා සටහනකුත් තියාගෙන ඔළුවේ තියාගන්න. ඔබ ඇවිදින පුස්තකාලයක් බවට පත් වෙයි. මොකක් හරි තව කාරණයක් කාට හරි මොකක් හරි අමතක නම් ඒක මතක් කරගන්න සෑහෙන වෙහෙසක් ගන්න. එකක් කරන්න. දැන් මම නිකන් ඉන්නකොට මට මතක් වෙනවා අපි හිතමු දැන් උදාහරණයක් විදිහට මොකක් හරි නමක්. ඒක රජ කෙනෙක්ගේ නමක් වෙන්න පුළුවන්. එක්ක දාර්ශනිකයෙක්ගේ නමක්. මට මතක් වුනේ නැත්නම් මම ෆයිට් කරලා සටනක් දීලා මේ නම මතක් කරනවා කොහොම හරි. ඒක වැඩකුත් නෑ. හැබැයි මම යන ගමන් මතක් කරලා හොයාගන්න බැරි නම් මම ඒ සටහන් හොයාගෙන ගිහිල්ලා ඒක අහුල ගන්නවා. ආනේ මට අමතකුනේ මේකනේ කියලා මතක් කර ගන්නවා. ඒකට කියන්නේ ස්වයං අභ්‍යාසය. නිතර දැනුම අභ්‍යාස කරන්න. යාළුවොත් එක්ක වල්පල් කතා කරන්නේ නැතුව පාඩම් ගැන කතා කරන්න. එහෙම පුළුවන්. ඔය යාළුවෙක් දෙන්නෙක් හම්බුණා පොඩි වෙලාවක් අරගෙන එදා උගන්වපු විෂය ගැන පොඩි සාකච්ඡාවක් දාන්න. ටීචර් මේකනේ දිගැන්නුවේ. සර් මේකනේ අපිට කිව්වේ. මේ පාඩම යට තේරුණාද? මේක මෙහෙමද? සමහර අයට පුළුවන් ගුරුවරයාගේ තවසර ඇතුව පන්තියේ කවුරුත් නැති වෙලාවට අනිත් අයට උගන්වන්න ගිහිල්ලා. ටීචර් උගන්වපු පාඩම ආයි කියලා දෙන්න. එහෙම හොඳයි නේද? තව ප්‍රශ්න. අපිට තව කොච්චර තියෙනවද? වෙලාව හරියද අපි? last question right sir මේ අපේ මිනිස්සු විවිධ උපකරණ යන්ත්‍ර හදලා මේ අපේ වැඩ පහසු කරගන්න උත්සාහ කළා. ඒ කලේ අපේ වැඩ ඔක්කොම පහසු කරගන්න එනවට කොච්චර අපි යන්ත්‍ර හැදුවත් මිනිස්සු
දැන් යන්ත්‍ර හදලා වැඩ පහසු කළා නම් මිනිස්සුන්ට නිදහසක් තියෙන්න ඕනේ. ඒත් කොච්චර තාක්ෂණයේ දිනුනත් මිනිසුන්ට ඒ නිදහස තිබුණ නිදහසක් නැති වෙලා තියෙන්නේ වර්තමානයේ. ඔබ හරියටම හරි නූතන තාක්ෂණයත් එක්ක අපි පිස්සු වැටිලිනේ. මං ඉස්සෙල්ලා කිව්වේ ඔබට. දැන් ඔබ මෙහෙම හිතන්නකෝ දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට තමයි නූතන කැමරාවක් ඕනි. ඒක එහෙමනේ. දැන් කැමරා කරන්නට ආසයි. මේ ස්වභාව ධර්මය ඇතුලේ මගේ චිත්‍රම ඇවෙනවා. මට ඡායාරූපගත කරන්න ඕනි. අන්න එතකොට මට කැමරාවක් ඕනි. දැන් වෙන්නේ මොකද්ද? දැන් මේ නිකන් කල්පනා කර කර ඉන්න එක්කෙනෙකුට අපි කැමරාවක් දෙනවා. එයා දන්නේ මොකද්ද කරන්න ඕනවත් කියලා. ඔබ තාක්ෂණය ඔබේ වහලෙක් කරගන්න. මේක පරණ කතාවක්. මට මගේ ගුරුවරුත් ඒ කාලේ කිව්වා. තාක්ෂණය ඔබේ වහලෙක් කරගන්න. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි තාක්ෂණේ වහලු. අන්තර්ජාලයට ඕන විදිහට ඔබ නටන්න එපා. ඔබට ඕන විදිහට අන්තර්ජාලේ නටවන්න. දැන් මට වාහනයක් තියෙනවා කියලා උදේ හවා පිස්සෙක් වගේ වාහනේ එහෙම යනවද? එහෙම යන්න ඕනද? එහෙම යන්න ඕනේ නෑනේ. ඔය වාහන තියන අය පාංගෙන්නත් වාහනේ යනවා. හැබැයි මේ හුඟක් රජයේ වාහන තමන්ගේ එකම නෙමෙයි අනුන්ගේ වාහනේ පාවිච්චි කරන්නේ. පොලේ යන්න වෙනම, ළමයා ගේන්න වෙනම. උත්සව වලට වෙනම. ගෙදර තියෙන වාහනේ අත්‍යවශ්‍ය වැඩවලට සැලසුම් කරන්න බැරිද? ඔක්කොම වැඩ ටික සැලසුම් කරලා එකපාර ගිහිල්ලා එනවා. තාක්ෂණය අපට අවශ්‍ය පරිදි කළමනාකරණය කරගන්න ඔබ ඉගෙන ගන්න. ඒක තමයි පෞරුෂය. පෞරුෂයක් හදාගන්න. මට මොන තාක්ෂණික මෙවලම් ගෙනත් දුන්නත් මම ගන්න නැහැ මට ඕනේ නැත්තම්. ඔය විදේශගත මිත්‍රයෝ මාව හම්බුණා මට ගෙනත් දෙන එක ගැජට්ස්. මට ගෙනත් දුන්නා මං කියන මට එපා කියලා. මේ ඇත්තම කතාවක්. දැන් මට තියෙනවා ලැප්ටොප් යන්ත්‍රයක්. ඒක කැඩුනොත් හැර මට කවුරු හරි ලැප්ටොප් එකක් ගෙනත් දුන්නොත් තෑග්ග කර මම ගන්න නැහැ. මට තියෙන ඔරලෝසු දෙකක්. මට ඔරලෝසුවක් තෑගි දුන්නොත් මම ගන්න නැහැ ඒක. මට වැඩක් නැහැ. මම බහුභාණ්ඩ පස්සේ යන්නේ නැහැ. ඔබ යන්නත් එපා. තාක්ෂණය ඔබේ මෙවලමක් කරගන්න. ඔබට හයියෙන් ඇවිදින්න හෙමින් යනවා. බැරි නම් හයියෙන් යනවා. ඒත් බැරි නම් දුවනවා. ඒත් බැරි නම් තමයි බයිසිකලේ ඕනේ. බයිසිකලේ පාගන බයිසිකලේ මදි නම් යතුරු පැදී. ඒකත් මදි නම් තමයි වාහනයකට යන්න ඕනේ. අපි ඇවිදින්නේ නැහනේ. අපි ළඟ ගමනක් යන්නේ වාහනයකනේ. ඉතින් අපේ බඩ ඇවිල්ලා, ලෙඩ ඇවිල්ලා වෙන වෙන රෝගات එක්ක ලෙඩ වෙනවා. ඔබ කියන එක හරි. තාක්ෂණය ඔබේ යටතට ගන්න. ඔබේ පෞරුෂය ලොකු කරගන්න. දැවැන්ත මිනිහෙක් ඔහුගේ ග්‍රහණයට නතු වෙච්ච තාක්ෂණයක්. දැන් මේ ගුරුවරිය මං හිතන්නේ තාක්ෂණෙච්චර දන්නේ නැහැ. ඔබ ඕනනම් අහන්නකෝ. මට හොඳට විශ්වාසයි ඇයට Facebook ගිණුමක් නෑ නේද? ඇය Facebook දන්නේ නැහැ. අන්තර්ජාලයේ ඇයට වැඩක් නැහැ. හැබැයි ඇය මේ ශිෂ්‍ය නිර්මාණය කරපු තාක්ෂණයෙන්ද? ඔළුවෙන්, හදවතින්, අත්දැකින්. ඒ තමයි CWW කන්නංගර 1946 දී යෝජනා කරපු නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනයේ නිෂ්පාදනය අපිට ලෝකෙට උගන්වන්න පුළුවන්. අන්නේ ශිෂ්‍ය හදන්න මේ වළංගම්බා විද්‍යාලයට හයිය තියෙනවා. දැනටමත් ඒක කරලා තියෙනවා. ඔබ දැවැන්ත ගමනක් ඇයි කියලා මම විශ්වාස කරනවා. අපේ කාලේ අවසන් මං හිතන්නේ. මං කැමති අපේ සංවාදයෙන් එක වචනයක් මේජ ධනුෂ්ක රොඩ්රිගෝ කියනවාට. ඔබ වගේ සටන්කාමී තරුණයෙක්ගේ වචනයක් අහන්න කැමතියි. බොහොම ස්තුතියි. ඇත්තටම අපි 2001 ආදී විද්‍යාත සංගමයේ කට්ටිය එකතු වෙලා අපි සාකච්ඡා කරා අපි අපේ ඉස්කෝලේට මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට විවිධ යෝජනා ආවා. ඒ ආපු වෙලාවේ උදාහරණයක් විදිහට ගොඩක් භෞතික සංවර්ධනය වගේ පැත්තට යන්න ගොඩාක් යෝජනා අපි කතා වුණා. නමුත් අපි හැමෝගෙම අදහස උනේ ඉස්සරහට යන අපෙන් මේ ඉස්කෝලෙන් පාසල් අධ්‍යාපනය අවසන් කරලා හිට සමාජයට යන අපේ දරුදරියන්ගේ මොළය පොඩ්ඩක් හදන්න. එහෙම නැත්නම් ගුණාත්මක සංවර්ධනයේ පැත්ත කොහොමද කරන්න කියන එක. ඒ සඳහා තමයි අපි මෙවැනි දේශකයෙක් අතරම සම්බන්ධ කරගන්න සූදානම් වුණේ. එතකොට මේ වගේ වැඩසටහනක් අපි හිතනකොට අපි ගොඩාක් අධ්‍යයනය කරා YouTube එකට ගිහිල්ලා ඊට පස්සේ විවිධ දේශකයෝ ගැන අධ්‍යයනය කරලා අවසානයේ තමයි මෙතුමන් වගේ දේශකයෙක්ව තෝරගත්තේ. ඇත්තටම ඔබට අවබෝධයක් ඇති දැන් අපි යන සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් චුට්ටක් මිදිලා අපි ජීවිතේ චුට්ටක් අලුතෙන් කියවන්න, ජීවිතේ අලුතෙන් දකින්න, විවිධ හැඩතල අපේ පරිකල්පනයේ තව චුට්ටක් වැඩි කරගන්න මේ වගේ වැඩසටහන් කොච්චර ඉවහල් වෙනවද කියන එක මට හොඳටම විශ්වාසයි. මොකද මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නායකත්ව පුහුණු යුද හමුදාව මගින් කරනකොට ට්‍රේනින් කරන ප්‍රෝග්‍රෑම්ස් වලට ඒ ප්‍රෝග්‍රෑම් ඩිසයින් කරන එකේ ඉඳලා ඒවා කන්ඩක්ට් කරන වෙනකන් ඍජුවම සම්බන්ධ වෙච්ච කෙනෙක්. මම අද දකිනවා මේ විශ්වවිද්‍යාලවල ඉන්න අවසන් වසරේ 3 වෙනි වසරේ ඉන්න ශිෂ්‍යයව අපිට කතා කරලා කියනකොට
මෙවැනි වැඩසටහන් වල තියෙන වැදගත්කම. ඔබට මේක දැන් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මෙතනින් එහාට සමාජයේ තනියෙන් ඉස්සරහට ගිහිල්ලා සමාජයට මුහුණ දෙනකොට මෙවැනි වැඩසටහන් ගොඩක්ම උදව් වෙනවා බව මට බොහොම විශ්වාසයි. මම ඇත්තටම ඔබතුමාට යෝජනාවක් කරනවා මෙවැනි වැඩසටහන් ඔබට හැකිතාක් පාසල් ශිෂ්‍යයන්ට කරන්න ඔවුන් අමතන්න. මොකද මේ වලගම්බා විද්‍යාලය නෙමේ සමස්ත පාසල් පද්ධතිය. ඒක නිසා ඉස්සරහට විවිධ පුළුවන් අපිට පුළුවන් දායකත්වයක් අපි ලබා දෙනවා. පාසල් පද්ධතිය තුළට මෙවැනි ගුණාත්මක දේශන ඉස්සරහට ගන්න ඔබ ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එකම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉල්ලීමක් කරා. ඒ ප්‍රශ්නෙට දෙමු. කවුරු හරි මිත්‍රෙක් ඇවිල්ලා එකම ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. ඒක විනාඩියක් අපි ගමු. ඒ ප්‍රශ්නේ අහන්න. සර් ඇත්ත වශයෙන්ම අපේ පාසල් ශිෂ්‍යයන් අතරේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිත කරන අය හිතාගෙන ඉන්නේ තමාට වඩා කෙනෙක් මේකේ නෑ කියලා. ඇත්තටම පැහැදිලි කරන්න පුළුවන්ද එයා ඒක භාවිතා කරලා ඊට වඩා කෙනෙක් නැද්ද? නැත්නම් එයා පොඩි පුංචි මිනිහෙක්ද කියලා අපිට ඒක ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? මේ සභාවේ එහෙම ඉන්නවද මත්ද්‍රව්‍ය වලට අබ්බැහිච්ච නෑ නේද? මම බය වෙනවා එහෙම වුණොත් මේ ලස්සන මූණු මේ මැද්දේ නෑනේ. ඉන්නවනේ අත උස්සන්න බලන්න. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච නෑනේ. එහෙම හිතන්නවත් එපා. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? මත්ද්‍රව්‍ය කියලා කියන්නේ අර මම කලින් කියපු වෙළඳ පොළ කෙටි ලාභ ලබන්න මිනිස්සු විනාශ කරන්න හදපු ද්‍රව්‍යයක්. මත් වෙනවා කියන්නේ මොකද්ද? මත් වෙනවා කියන ස්නායු පද්ධතිය ඇතුළු ශරීරයේ සියලු පද්ධති අකර්මණ්‍ය වෙලා ඒ මිනිහා පිස්සෙක් බවට පත් වෙනවා. ඉතින් මොකක්ද ඒකින් ඇති වැඩේ? ලෝකේ තියෙන හොඳම සිහිය තමයි එළඹි සිහිය. අර මං කිව්වේ life is here not elsewhere කියලා. ජීවිතය මෙතන අන්තනක නොවේ. එළඹි සිහිය කියන්නේ ඒකට. මට දැනෙන්න ඕනි මම මෙතන ඉන්නවා. මම හුස්ම ගන්නවා. මම කතා කරනවා. මම විඳිනවා. ජීවිතේ මෙතන තියාගන්න ඕනි එළඹ සිහිය. එළඹි සිහිය බින්දින එක තමයි මත්ද්‍රව්‍ය වලින් කරන්නේ. මත්ද්‍රව්‍ය ගැන හිතන්නවත් එපා. මයන්නෙන් එන වෙන වචන ගැන හිතන්න මත්ද්‍රව්‍ය කියලා හිතන්නවත් එපා. දැකපු තැන ප්‍රතික්ෂේප කරන්න තාත්තද අම්මද මාමද බාප්පද නෙමෙයි. ඔබ ශිෂ්‍යයන් හැටියට බලකායක් විතර වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ගහගන්න නෙමෙයි. මතවාදී මේ වශයෙන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්න, ඔවුන්ව පරාජය කරන්න, මේ ගුරුරුන්ට අල්ලලා දෙන්න. කෙලින්ම බෙල්ලෙන් අල්ලලා දෙන්න ගෙනල්ලා. දැන් මේ වයසේ කවුරු හරි මත්ද්‍රව්‍ය ගැන හිතනවා නම් ඒ පුද්ගලයා මේ තියාගන්න ඕන පුද්ගලෙක් නෙමෙයි. වහම පියවර ගන්න ඕන ඌට විරුද්ධව. ඔහුව පුනරුත්ථාපනය කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ ලෝකේ විනාශ කරන, එළඹි සිහිය නැති කරන, ඊටාම දුෂ්ට, ඊටාම බිහිසුණු නිර්මාණයක්. කිසිදු ආකාරයකට මත්ද්‍රව්‍ය නෙමෙයි, මත් වැටි. ඒ කියන්නේ මේ දුම් පැටි. සිගරට් එකක්වත් කටේ තියලා අහුවෙන්න එපා. ගෑනු ළමයි නම් බොන්නේ නැහනේ. මේ කොල්ලෝ එහෙම නිකන්වත් හිතන්නවත් එපා මේ දැනට ඉන්නවද එහෙම නෑ නේද? අයියා කෙනෙක් එහෙම බොනවා දැක්කොත් අල්ලගෙන අවිල්ලා ගුරුවරයාට කියන්න ඕනේ. සිගරට් බොන්නේ පිස්සෝ, මෝඩයෝ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ පිස්සෝ, මෝඩයෝ. ඔබ කැමතිද පිස්සෙක් වෙන්න? ඔබ කැමතිද මෝඩයෙක් වෙන්න? මත්පැන් පාවිච්චි කරන්නේ ඇත්තටම පිස්සෙක්, මෝඩයෙක්. හේතුව ඇයි? මත්ද්‍රව්‍ය නිසා, මත්පැන් නිසා සියලුම වර්ගවල ඇල්කොහොල් අධික ශරීරගත වීම ශරීරය ලෙඩ කරනවා. ශරීරය ලෙඩ වෙනවා නම් ඒව පාවිච්චි කරන එක මොලකාරයද? නිකන් හිතන්න පොඩ්ඩක්. සිගරට් එකක් බීලා ඒ සිගරට් එක නිසා Tamange ඊටාම සුන්දර පෙනහළු විනාශ වෙනවා දැන ඒ නැවත බොනවා නම් ලෝකේ ඉන්න අන්ත මෝඩෙක් නෙවෙයිද පුද්ගලයා. ඔබේ තාත්තා වෙන්න පුළුවන්, බාප්පා වෙන්න පුළුවන්, සහෝදරෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. මත්පැන් මත්ද්‍රව්‍ය දුම්බැටි වලට ඇබ්බැහි වෙලා නම් අනිවාර්යයෙන්ම පට්ට පිස්සෙක්, පට්ට මෝඩෙක්. කිසිදු ආකාරයකට ඒ පැත්තට ඕගොල්ලෝ ගමන් කරන්න එපා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා කියන්නේ පෞරුෂය බිඳුවයි. කෙනෙක් ඉන්නවා නම් මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්බැටි පානය නොකරන දෙවන්ත පෞරුෂයක්. මාව ගන්න උදාහරණයකට මම කිසිදු ආකාරයකට මත්පැන් දුම්බැටි පානය කරන්නේ නැහැ, පානය කරලත් නැහැ, මං ඒවට ධෛර්යය දෙන්නෙත් නැහැ. මං ඒවට ප්‍රසිද්ධියේ සටන් කරන කෙනෙක්. මාව ගන්න හොඳම උදාහරණයක්. මම එළඹි සිහියෙන් ඉන්නේ. මම නිරෝගී. ඔබට එහෙම ඉන්න ඕනේ නැද්ද? එහෙම ඕනේ නැද්ද? මම සාමාන්‍යයෙන් මට බෙහෙත් ගන්න අසනීප වෙන්නේ නැහැ. වැඩිම ඉතින් හෙම්බා තමයි හැදුනොත්. හෙම්බිරිස්සා. හොඳ නැද්ද ඒක?
මම සමබල ආහාර වේලක් ගන්නවා. මම හොඳට වතුර බොනවා. මම ව්‍යායාම කරනවා. මම හොඳට නිදා ගන්නවා. මගේ හිතේ කරදර නැහැ. මට කොට්ටේ ඔළුව තියුව ගමන් නිින්ද යනවා. ඕන වෙලාවට හැරෙනවා. හොඳ නැද්ද? ආහාර රුචිය හොඳට තියෙනවා. කන්නේ මං අත්‍යවශ්‍ය දේවල් විතරයි. මම වසවිස කණ එක අවම කරලා තියෙනවා. හොඳ නැද්ද? හොඳ පෞරුෂයක් හදාගන්න. ඒ පෞරුෂය තමයි රට ගොඩ ගන්නේ. මේ නරාවලෙන් මේ රට ගොඩ ගන්න නම් මත්ද්‍රව්‍ය වලට, මත්පැන් වලට, දුම්මැටි වලට ඇබ්බැහි වෙච්ච පිස්සන්ට එක කරන්න බෑ. එහෙම මෝඩයන්ට එක කරන්න බෑ. වෙළඳපොළට අභියෝග කරන්න. කුඩුකාරයන්ට අභියෝග කරන්න කොහොමද කරන්නේ? දැවන්ත පෞරුෂයක් හදාගන්න. අපිට මත් වෙන්න ඕනේ නැහැ. අපි එළඹි 100න් ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඒ ඇතිනේ. තව ප්‍රශ්න මොකුත් නැහැ නේද? අපි නවත්තමු. වෙලාව තව වැඩ තියෙනවා අපිට. ඔබ යලිත් මුණ ගැහෙනවා අනිවාර්යයෙන්ම කෙටි වෙලාවකට පස්සේ. ඒ අපි ඊටාම සුන්දර සංගීත දහවලක් එක්ක නැවත අපි මුණ ගැහෙනවා. ඔබේ සහභාගීත්වය ඊටාම අනර්ගයි. දෙන්නෙක් දෙකමාරක් ඈනුම් ඇරියා. දෙන්නෙකුයි භාගිකුයි ඈනුම් ඇරියා. කිසි කෙනෙක් නිදාගත්තේ නැහැ. මම ඇස්වල දැක්ක බලාපොරොත්තු සහගත බව. බොහොම ආකර්ශනීය සිසුවියන් පිරිසක් මම දැක්කා. ඔබ හැමෝටම මේ රට බාරයි. ඔබට ජය. බොහොම ස්තුතියි දේශකයන්ණනි ඔබට. මේ දේශනේ පිළිබඳ මම පොඩි කරුණ වගේක් කැටි කරගත්තා. ඒ කරුණ මම ඊටමත් ඉක්මනින් ඔබට ඉදිරිපත් කරනවා. දේශනේ පළවෙනි දේ අතීතයේ සහ වර්තමානය යන දෙකම හොඳින් ගලපලා අපි ඉන්න තැන කොතනද කියන එක අපිට මනාව අවබෝධ කරලා දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වටිනාකම වෙනත් රටවල් සමග සසඳමින් අපේ වටිනාකම අපේ සංස්කෘතියට වෙලා තියෙන හානිය මේ සෑම දෙම ඔහු අපිට හොඳින් වටහා දුන්නා. මම හිතනවා මේ දේශනය සාර්ථක දේශනයක් නෙවෙයි අති සාර්ථක දේශනයක් කියලා. මටත් ගොඩක් ප්‍රශ්න තිබුණා අහන්න. ඒත් මට ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි මම හිතනවා ඔව් අපිට කියලා දුන්නා Tamanට එන ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න ආකාරය සරලව. දේශනේ පිළිමදගත් කළ මනෝවිද්‍යාත්මක සංකල්ප බොහොමයක් මගින් අපේ මනසට ඔහු යොමු කරපු අදහස අති විශිෂ්ටයි. මම ගොඩක් ලෙක්චර්ස් අහලා තියෙනවා, දේශන අහලා තියෙනවා. හැබැයි මෙවන් දේශනයක් ඇහුවේ අදමයි. මේ දේශනය ලෝපුරා මේ අවස්ථාවේදී බෙදා හරින බවත් මම හොඳින්ම දන්නවා. අපේ මුතුන් මිත්තන් අපිට ශාප කරනවා. මෙතුමා මේ කිව්වා. ඇත්තටම මුතුන් මිත්තන් බොහොම අමාරුවෙන් රැකගත්ත අපේ සම්පත අපි විනාශ කරනවා. අපේ සංස්කෘතිය ගැන අපිටම ලැජ්ජයි. මොකද අපි අපේ සංස්කෘතිය අපිම විසින් කනවා. ඇත්තටම මේක සාහිත්‍ය උත්සවයේ දවසක මතුවෙන්න මොනි කාරණාවක්. අදින ප්‍රධාන දේශනය සිදු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුමාරචාපා බණ්ඩාර මහත්මයාණනි, ඔබට මාගේ හිසනම ආචාර්ය පුලගර සිටිනවා. අතීතය, වර්තමානය, අනාගතය එකම කාලාවකාශයක් නොනවතින ගමනක්. නිදහස්.